ආයිබෝවන් අදත් උදෑසන ITN ටෙලිවිෂන් ඉස්කෝලෙත් එක්ක අපි හඳුනාගනිමු අද ITN ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙන ගුරු මණ්ඩලය අපේ ආරාධනෙන් අද ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙන කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය SRD රෝස මහත්මයා ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ උපකුලපති රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුදන්ත ලියනගේ මහත්මයා එතුමා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් රසායන විද්‍යාව විශේෂ ක්ෂේත්‍රයේ ප්‍රකට ආචාර්යවරයෙක් එතුමා භෞතික විද්‍යාව විශේෂ ක්ෂේත්‍රයේ ඉතා ප්‍රකට ආචාර්යවරයෙක් රෝස මහත්මයා ඔබ දෙපළම ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වීම ඉතා වටිනවා. උසස් පෙළ විෂය නිර්දේශ සකස් කරන්නට තවත් විභාග කටයුතු ප්‍රසිද්ධියේ මා හෙළි නොකළන සමහර කටයුතු සඳහා සහභාගී වෙන ඉතා ප්‍රකට විද්වතුන් දෙපළක් මේ දෙපළ. ඒ වගේම ජීව විද්‍යාව විශේෂ ක්ෂේත්‍රයේ ඉතා ප්‍රකට ගුරුවරයෙක් තමයි තිස්ස ජනනායක මහත්මයා. ඉතා ආකර්ශනීය ලෙස දරුවන්ට කරුණු කියා දෙන ආදරණීය ගුරුතුමෙක් තමයි තිස්ස ජනනායක මහත්මයා. අපි ගෞරවයෙන් ඔබ සියලු දෙනා පිළිගන්න අතරේ මෙච්චර ප්‍රසිද්ධ ප්‍රකට ගුරුවරු හිටියට අද ටෙලිවිෂන් ඉස්කෝලේ උගන්වන්න වෙන ගුරුවරයෙක්. අපි ඒ ගුරුතුමාගේ ඉගැන්විල්ල බලමු. දැන් උගන්වන්න පටන් අරන් පුංචි දරුවෝ චූටි දුවලා පුතාලා මේ ටෙලිවිෂන් ඉස්කෝලේ බලාගෙන උදේට මේ පාඩම් හොඳට අහගෙන ඉඳලා ගෙදර ආච්චිලට සීයලට අම්මලා තාත්තලා නංගිලා මල්ලයට උගන්වනවලු. බලන්න බොරුද කියලා මේ ටික දවසකට පෙර ටෙලිවිෂන් ඉස්කෝලේ කරපු පාඩමක් මේ පාඩම හොඳට ඇඳලා ආච්චිට සීයට ගෙදර අයට අම්මට එහෙම හොඳට උගන්වනවා මේ චූටි පුතා. වයස අවුරුදු 9යි. අපි බලලා ඉමුකෝ. අම්මේ මේ තියෙන්නේ ළමයෙක් ඉපදුණු දවසේ ඉඳලා සම්පූර්ණයෙන්ම වැඩෙන කොන්ද දක්වා යන මේ කොන්ද. හරිද? මේ තියෙන්නේ ඉපදලා මාසයක් යනකම් විතර තියෙන කොන්ද. එයාට උඩ පල්ලෙහා ඉඳ ගන්න දන ගන්න මුකුත් කරන්න බෑ. ඊට පස්සේ මාස 3ක් විතර ගියාට පස්සේ එයාට උඩ පල්ලෙහා බලන්න පුළුවන්. ඒත් ඉඳ ගන්න බෑ. පිටිපස්සට වැටෙනවා. ඊට පස්සේ මාස 7ක් 8ක් විතර යද්දි එයාට උඩ පල්ලෙහා බලන්න පුළුවන්, දන ගන්න, ඉඳ ගන්න ඒව කරන්න පුළුවන්. ඒත් තමයි මේ කොන්දයි දෙකම එක වගේ. මේකේ දෙයක් වැඩිපුර තියෙනවා, මේකේ අඩුවෙන් තියෙන්නේ. මේකේ තියෙනවානේ මම මෙහෙම තවීරක් ඇඳලා ඉරි ගහලා. ඒක තියෙනවා මෙන්න මේ වගේ දෙයක්. මේක තියෙනවා මේවට කියන්නේ මේ දෙකට කියන්නේ ඇට මිදුළු කියලා. ඒ ඇට මිදුළු මැද්දේ කොළ පාට කවයකින් වැහිච්ච ජෙල් එකක් තියෙනවා. ඒ ජෙල් එක හඳුන්වන්න තමයි මම මෙහෙම ඉරි ගහලා තියන්නේ. හරිද? එතකොට සම්පූර්ණ වැඩිම මනසගේ මේ කොඳු මේවයි මේ ජෙල් එක මේ ජෙල් තියෙන කෑලි මේ 32ක් තියෙනවා. පොඩි ළමයිගේ අවුරුද්දක් ගියත් ඒක හැදෙනවා 32ම තමයි. හරිද? එතකොට අපි වානරයාගේ ඉඳලා මනුෂ්‍යයා බවට පරිණාමය වෙද්දී අපේ නැට්ටක් තිබ්බා. ඒ නැට්ට ටික ටික ඇතුළට ආවා. දැන් අපිට නැට්ට පේන්නේ නැහැ. ඒක ඇතුළේ තියෙන්නේ. හරිද? බල්ලෙක් වගේ නම් උගේ නැට්ට කෙලින්ම මෙහෙම එළියට එනවනේ. මේ තින් බල්ලෙක්ගේ කොඳුරට පෙළියක්. කොඳුරට පෙළිය තමයි නැට් වලිගේ වගේ එළියට එන්නේ. හරිද? මේ කැල තියෙන්නේ බල්ලට මෙහෙම සමහර බල්ල බෙහෙම පිටියට අල්ල ගන්නවානේ, සමහර බල්ල හූරන්නේ ගේට් එහෙම. ඒ වගේ ඒකට තමයි මේක උදව් වෙන්නේ. මේ ටික කියලා දුන්නේ තිස්ස ජනනායක සර් ටෙලිවිෂන් ඉස්කෝලේ. ඔන්න බලන්න ටෙලිවිෂන් ඉස්කෝලේ පාඩම් සමාජගත වෙලා තියෙන ආකාරය මේ වගේම චූටි දුවලා පුතාලා ගොඩක් අය මට වාර්තා වෙනවා. මේ පුතාගේ මේ වීඩියෝ දර්ශනේ ජංගම දුරකථනයකින් අරගෙන මට ඒ පුතාගේ සීයා මේ අපි දන්න අඳුරන අය නෙවෙයි සීයා තමයි මේ වගේ තවත් අය දරුවෝ මේ පාඩම් ගෙවල් වල නැවත උගන්වන්නට පටන් ගන්නවා. ඒක හොඳ දෙයක්, හොඳ ප්‍රවණතාවයක්. සමහර දේවල් මේ ටිකක් ලොකු බරසාර ගැඹුරු කරුණු වුණාට දරුවෝ යම් තරමකින් හරි මේවට සවන් දෙන එක චූටි පුතාලා දුල හරි වටිනවා. ඒක උත්තේජනයක්, උනන්දුවක් ඇති වෙන්න හේතු වෙනවා. අපිට තව බොහෝ දේවල් ඉදිරියේදී බලා ගන්න පුළුවන්. තිස්ස ජනනායක ගුරුතුමා. ඒක දැක්කහම ඇත්තටම අපි මෙතෙක් දවස් කරගෙන ආපු කාර්යභාරයේ යම්කිසි වටිනාකමක් මේ වෙලාවේ අපිට දැනෙනවා. මම කිව්වෙත් අර කලින් වැඩසටහන් වලදීත් කිව්ව දේ තමයි මේ ඇත්තට අපිට පුළුවන් මේ රූප සටහන් මීට වැඩිය හොඳට ත්‍රිමාණව තියෙන ඒවා ඕගලන්ට පෙන්නලා උගන්වන්න පුළුවන්. නමුත් අපි මේකේදී යම්කිසි ආදර්ශයක් දෙනවා. මේක ඇඳලා තමන්ට පුළුවන් විදිහට මේක අන්දහම තමයි තමන්ට ගොඩක් මතක හිටින්නේ.
තොරතුරු ගොඩාක් මතක හිටින්නේ ඒ විදිහටයි. දැන් විභාගෙට රචනා ප්‍රශ්නයක් ආවා කියලා අපි හිතමුකෝ. ඒ අහන්නේ මේ රචනා ප්‍රශ්නයෙන් අහන්නේ අපි හිතමුකෝ බැක්ටීරියා සෛලයක් ගැන කියලා. බැක්ටීරියා සෛලයක ව්‍යුහය විස්තර කරන්න කිව්වොත් මම මේ A-level ගැන හිතලා කියන්නේ. දැන් A-level දරුවෙක් ඇත්තටම කරන්න ඕනේ ඉස්සර වෙලාම ඒ බැක්ටීරියා සෛලයේ රූප සටහනක් ඇඳ ගන්න ඕනේ. ඇඳගෙන ඔක්කොම කොටස් ටික නම් කරන්න ඕනේ. ඒ ඇඳගෙන නම් කරාට පස්සේ ඔබට පුළුවන් එළියේ ඉඳන් ඇතුළට පිහිටන ව්‍යුහයන් එකින් එක අනුපිළිවෙලින් විස්තර කරගෙන යන්න. එතකොට අර අනුපිළිවෙල කැඩෙන්නෙත් නැහැ, කරුණු මගහැරෙන්නෙත් නැහැ, මුකුත් නැහැ. නමුත් අපි රූපයක් නැතුව නිකාං විස්තරය ඇඳගෙන මේ ලියාගෙන විතරක් ගියොත් සමහර කරුණු වල අනුපිළිවෙල මගහැරෙනවා. සමහර කරුණු අතපසු වෙලා යනවා. ඉතින් ඇත්තටම රූප සටහන් කියන එක ජීව විද්‍යාව වගේ විෂයක් හැදෑරීමේදීත් ඒ වගේම භෞතික විද්‍යාවෙදිත් වැදගත් වෙනවා. ඒ රූප සටහනක් Taman ඇඳගෙන දැන් අපේ රෝස සර්ුත් එකඟ වෙයි ඒකට. දැන් භෞතික විද්‍යාවේ එන රචනා ප්‍රශ්නික සමහර වෙලාවට එන ගැටලුවක් Taman ඒක කියවන ගමන් ඒකට අදාළව පොඩි රූප සටහනක් ඇඳගන්න පුරුදු වුණොත් අර වඩා හොඳට ඒක හිතන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා රූප සටහන් තමා විසින් අඳින එක ඉතාමත්ම වැදගත් කරුණක්. ඉතින් ඒක හැමෝටම ගන්න පුළුවන් ආදර්ශයක්. අද මේ දරුවන්ට මම කතා කරන්න යන්නේ මීට පෙර අපි කන පිළිබඳව කතා කළා. ඔබට මතක ඇති කනේ තියෙනවා බාහිර කන, මැද කන සහ ඇතුල් කන කියලා. මේ බාහිර කනට අයිති වෙන්නේ මේ කම් පෙත්ත. එතන ඉඳන් තියෙනවා බාහිර ශ්‍රවණ නාලය. ඒ ආදී වශයෙන් කොටස් තියෙනවා. ඒකෙම තව පොඩ්ඩක් ගැඹුරට යනවා අපි. ඒ කියන්නේ එදා කන පිළිබඳව කලින් වැඩසටහනේ කතා කරපු එකම තව ටිකක් ගැඹුරු කොටසක් දක්වා අපි යන්න බලාපොරොත්තු වෙනවා. ඒක මුලින් විස්තර කරන්න මම මෙන්න මෙතනින් මෙන්න මේ රූපය හරහා එතකොට මේකේ මෙන්න මේ රූපය මෙන්න මෙතන මේ හරියේ තියෙන්නේ අර බාහිර ශ්‍රවණ නාලය. ඊට පස්සේ මෙතන තියෙනවා මේ කම් බෙරේ කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී විස්තර කරන්නේ. නැත්නම් අපි ඒකට කියනවා ටිම්පැනික් මෙම්බ්‍රේන් කියන එක. නැත්නම් කර්ණපටහ පටලය කියලා කියනවා. ඒකට සම්බන්ධව තියෙනවා කුඩා අස්ථි කෑලි තුනක් මුද්ගරිකාවයි නිගාතියයි දරණකයයි කියලා. එතකොට ඒ ටික අයිති වෙන්නේ මැද කන කියන කුටීරයට. ඒක වායුවෙන් පිරිච්ච කුටීරයක්. ඊට පස්සේ ඔබට පේනවාද මෙන්න මෙහෙම මේ බටයක් වගේ ව්‍යුහයක් මෙහෙම තියෙනවා. මෙහෙම මේ විදිහට. අන්නේ බටේ වගේ ව්‍යුහය දැන් මේක දිගෑරලා ඇඳලා තිබුණට ඒක ඇත්තටම තියෙන්නේ එහෙම දිගෑරිලා නෙමෙයි. මෙහෙම රවුම් වෙලා තියෙන මේ මෙතන රූප සටහන ගැන අවධානය යොමු කළොත් ඔබට පේනවා ඒක තියෙන විදිය මෙන්න මෙතන. ඒකට කියන්නේ කර්ණ ශංකය කියලා. ඒ කර්ණ ශංකය දිගෑරලා තමයි මේ ඇඳලා තියෙන්නේ. කර්ණ ශංකය කියන එක අයිති වෙන්නේ අභ්‍යන්තර කන කියන කොටසට. මේකේ සම්පූර්ණ විස්කම්භය ගත්තොත් සමහර විට ඔබ හිතයි මේ කර්ණ ශංකය කියන එක ගත්තාම ගොඩාක් ලොකු බටයක් වෙන්නේ නැති කියලා. නමුත් මිලිමීටර් 3ක් විතර වගේ විස්කම්භයක් තමයි ඒකේ තියෙන්නේ. ඒක තියෙන්නේ අපේ ශංකක අස්තිය කියන හිස් කබලේ අස්තිය ඇතුලේ තමයි තියෙන්නේ. මෙන්න මේකේ තියෙනවා ඔබට පේනවාද මේ නිල් පාටින් ආපහු රෝස පාටින් ආපහු නිල් පාටින් නල තුනක් වගේ තුනක් දකින්න පුළුවන්. ඒක ඔබට පැහැදිලිද බලන්න තියෙන හැටි. ඒ හැබැයි මේ නල මෙන්න එහෙම සම්බන්ධයි. මේ බලන්න මේ නලය මෙහෙම ගිහිල්ලා මේක වටේ ගිහිල්ලා ආපහු අනිත් පැත්තට මෙහෙම සම්බන්ධ වෙනවා. මෙතන මුද්ගරිකාව නිගාතිය මේ දරණකය තියෙනවානේ. දරණකේ හේතු වෙලා තියෙන මේ ස්ථානයට කියනවා අණ්ඩාකාර ගවාක්ෂය කියලා. ඊට පස්සේ ඒකට යටින් මෙන්න මෙතන ඒ අර නිල් පාටින් ඇඳලා තියෙන නලයේ කෙලවර වෙන තැන මෙතෙන්ට කියනවා ගෝලාකාර ගවාක්ෂය කියලා. ඒතර ඒ දෙක මැද මේ රෝස පාටින් ඇඳලා තියෙනවානේ. ඒකට කියනවා කර්ණ ශංක නාලය කියලා. එතකොට මේ සම්පූර්ණ ව්‍යුහයේ කර්ණ ශංකය මැද තියෙන රෝස පාට ව්‍යුහයේ කර්ණ ශංක නාලය. මේ කර්ණ ශංකය කියන එක තමයි අපිට ඇත්තටම මේ ඇහෙන එකට ගොඩක් වැදගත් වෙන්නේ. දැන් මම මේ වගේ වැඩක් කරන්න යන්නේ මේකෙම පෙන්වන්නම ඔබට ඒක මෙහෙම පෙන්වන්නම්. මේක ඇඳලාම මේ විදිහට මෙහෙම බලන්න. මෙන්න මෙහෙම මේක දිහා බලන්න හොඳින්. මේක දිහා බලන්න. දැන් මේක ඇඳලා තියෙන්නේ කර්ණ ශංකය කියන එකේ දික් කඩන්නේ. මම මෙහෙම හරස් කඩක් ඇඳොත් මෙහෙම කපලා ඒක ඇඳොත් මේ ආකාරයට තමයි දකින්න ලැබෙන්නේ. මේ මම මේ ඇඳලා තියෙන රවුම මොකද්ද කියලා එකපාරට ඔබ හිතයින්නේ නේද? අර කර්ණ ශංකය කියන එකේ හරස් කඩක් මේ ඇඳලා තියෙන්නේ. මේක ත්‍රිමාණව ඔබ හිතුවොත් මේ වගේ.
මේ මෙහෙම ත්‍රිමාණම හිතුවොත් මේක ඇත්තටම මේ බටයක් මේ වගේ. අස්තියෙන් ආවරණය වෙච්ච බටයක්. ඇතුළේ තියෙනවා පටලමය ප්‍රදේශයක්. එතකොට ඒකේ තියෙනවා ප්‍රධාන මේ වගේ මේ නල තුනක් මේ වගේ මෙහෙම නලයකුයි මෙහෙම මෙහෙකුයි මෙහෙම මෙහෙකුයි. ඒ නල තුනකට වෙන් වෙලා තියෙන්නේ මේ වගේ පටල වලින්. පටල වලින් වෙන් වෙලා තියෙන්නේ. එතකොට මේ නලය දිගටම තියෙනවා ඉදිරියට මම මේ හැදලා තියෙන හරස්කඩක්. මේ නල දෙක වෙන් වෙන තැන මෙතෙන්ට කියනවා රයිස්නර් පටලය කියලා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන පටලයට මෙතන තියෙන පටලයට ඒකට කියනවා මෙහෙම පාදාශ්‍ර පටලය කියලා. පාදාශ්‍ර පටලය කියලා. එතකොට මේ මෙතන තව උඩින් මේ වගේ පටලයක් පවතිනවා. ඒකට කියනවා ටෙක්ටම් පටලය කියලා. එතකොට මෙන්න මේ මම මේ තුනට මේ වචන තුනක් දාන්නම් මෙහෙම ලේසියට. හරි. මේකට මම කියනවා උත්තරනාලය කියලා. මේකට කියනවා යටින් තියෙන එකට අදරනාලය කියලා. මේ මැද තියෙන එකට කියනවා මධ්‍යනාලය කියලා. මෙන්න මේකට මම මේ මෙහෙම පෙන්නන්නේ මේ කළු පාටින් මම තියලා පෙන්වන නාලය මධ්‍යනාලය මේ තියෙන්නේ. බලන්න. එතකොට නාල තුනක් තියෙනවා. නාල තුනම දික් අතර තියෙනවා. මේකේ මම කොළ පාටින් ඉරි ගහලා තියෙනවානේ. මේකෙත් කොළ පාටින් ඉරි ගහලා තියෙන්නේ. මේ දෙකේම තරලයක් පිරීලා තියෙනවා. ඒ තරලයට කියන්නේ පරිවසා තරලය කියලා. එතකොට මෙන්න මේ මධ්‍යනාලයේ තියෙනවා තරලයක් පිරීලා. ඒකට කියනවා අන්තෝවසා තරලය කියලා. අන්තෝවසා සහ පරිවසා. එතකොට උත්තරනාලයේයි අදරනාලයේයි තියෙන්නේ පරිවසා තරලය. මම ලියන්නම් මේ දෙකේම තියෙන කොළ පාටින් දාලා තියෙන පරිවසා තරලය. පරිවසා තරලය. එතකොට මේ මධ්‍යනාලයේ තියෙන්නේ අන්තෝවසා තරලය. එතකොට මේ මධ්‍යනාලයේ මෙතන තියෙන පටලය මෙන්න මේක ඊටාම විශේෂ පටලයක් මේක. මේ තියෙන්නේ මධ්‍යනාලය. ඒ මධ්‍යනාලය මත තියෙන මේ මධ්‍යනාලය පටන් ගන්න තැන පාදාශ්‍ර පටලය කියන එක මත තියෙනවා සෛල වගේක්. ඔබට පේනවාද ඒක? මේ දැන් ආයිත් ওই නම ඇඳලා පෙන්නනවා. මෙන්න මේ වගේ මේ තියෙන්නේ. මෙහෙම සෛල වගේක් තියෙනවා මේ. මෙහෙම සෛල වගේක්. ඒ සෛල වල තියෙන විශේෂත්වය තමයි මේ සෛල වල කෙලවර තියෙනවා මේ හේයාස්. කෙඳි තියෙනවා. එතකොට මේවට කියන්නේ නම සෙන්සරි හෙයා සෙල්ස් කියලා. ඒවට කියනවා සංවේදී රෝම සහිත සෛල කියලා. එතකොට දැන් මෙන්න මේ සංවේදී රෝම සහිත සෛල වල යට පෘෂ්ඨයට සම්බන්ධ වෙලා තියෙනවා මේ පේනවද? ස්නායු සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ ස්නායු ගොඩාක් එකට එකතු වෙලා තමයි ශ්‍රවණ ස්නායුව හැදෙන්නේ. ඒ ශ්‍රවණ ස්නායුව තමයි මොළය දක්වා ගමන් කරන්නේ. එමගින් මොළයට ගමන් කරපුවාම තමයි අපිට ශ්‍රවණය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මම දැන් මේකෙදි විස්තර කළේ කර්ණ ශංකය කියන එක ඇතුලේ ව්‍යුහය පමණයි. කෘත්‍ය විස්තර කරේ නැහැ. කෘත්‍ය විස්තර කරනවා අපේ මහාචාර්යතුමා විසින් මේකේ භෞතික විද්‍යාව පැත්ත විස්තර කළාට පස්සේ මම ඒකේ කෘත්‍ය ඊටු ටික විස්තර කරනවා. ව්‍යුහය මේ විදිහටයි තියෙන්නේ කනේ ඇතුලේ. රෝමෝගයක් පෙන්නවා කනේ මයිල් කියන්නේ ඔකට නෙවෙයි මම හිතන්නේ. නෑ. ඒක තියෙන්නේ කම්පෙත්තේනේ. ඔය සිංහ ලග්නකාරයන්ගේ කනේ මයිල් තියෙනවා කියලා සමහරු කියනවා. ඒක විද්‍යාත්මක සත්‍යයක් නෑ. කවට හදපු එකක්. හුදු පුං ප්‍රවේණිය කියලා ඒකට කියන්නේ. සාර්ව පුරුෂ ආවේනිය කියලා. ඒකේ ඉන්නේ ඥානයක් නිසා ඒකෙත් තියෙන ලස්සන කතන්දරයක් තියෙනවා මට වෙලා තිබුණොත් පෙන්වන්න. හොඳයි. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව මේ ප්‍රධාන විෂයන් තුනම එක පාඩමක් හැටියට කරන විරල ගණයේ දුර්ලභ අවස්ථාවක් මේක. මේ කාරණාව අපේ මහාචාර්යතුමත් කලින් කිව්වා. සමහර ලෝකෙත් පළමු වතාව වෙන්න පුළුවන්. මීට පෙර නොවිච්ච දේවල් ටෙලිවිෂන් ඉස්කෝලේදී වෙන්න හැකියාව තියෙනවා. අපේ රටේ අධ්‍යාපන පද්ධතිය, අධ්‍යාපන ක්‍රමයේ එක්තරා විදියක හැරවුම් ලක්ෂයක් සටහන් වෙන්නත් පුළුවන් මේක හරහා. අපේ රටේ අධ්‍යාපන අමාත්‍යතුමත් ඒ ගැන බොහොම ප්‍රසාදයෙන් කතා කළා. අපි කන ගැන ජීව විද්‍යාත්මකව කතා කළානේ, භෞතික විද්‍යාත්මකව, රසායන විද්‍යාත්මකව කියන දේවල් ටිකකුත් තියෙනවා. අපි භෞතික විද්‍යාත්මකව කතා කරමු මහාචාර්ය රෝස මහත්මයා. ඔව් හසන්ත ඇත්තටම මේ එතුමා දැන් මේක ලස්සනට විස්තර කරලා ඇඳලා මට ඉතින් ඇත්තට එතුමා වගේ අඳින්න බැරි නිසා මම මේ කම්පියුටරේ මේවා ටික දාගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් මම නිකන් විහිළු කතාවකුත් කියන්නම්. දැන් ඔය එතුමා අර කනේ රූප මේ
ලෝම කතා කරන්නේ දැන් මගේ යාළුවෙක් කිව්වා දැන් මේ අත හොදලා ධන රේඛාව මැකිලා කියලා. ගොඩක් අත හොදලා නෑ ගොඩක් අත හොදලා. මේ දවස්වල ධන රේඛාව ධන රේඛාව නෑ. හරි. දැන් මේ කනට ආවොත් මම පටන් ගන්නම් මේකේ භෞතික විද්‍යාව ගොඩාක් තියෙනවා ඇත්තටම. ඒකම තව කෙනෙක් කියපු කතාවක් අර සිංහ ලග්න කියපු හින්දා ලග්න 12ටම එකම පලාපල ඇවිල්ලායි කියලා දාලා තිබ්බා Facebook එකේ. ඒ ලග්න 12ටම එකම පලාපල ඇවිල්ලා. පලාපල කියන්න ඕනේ නෑ වෙන් කරලානේ. හොඳයි. පටන් ගම්මු මේ මුලින් මේ කම්පෙත්තෙන්. එතකොට සමහරලාට අපිට හිතෙන්න පුළුවන් මේ කම්පෙත්තක් තියෙන්නේ ඇයි කියලා. ඇත්තටම දැන් කම්පෙත්ත එක ලස්සනකුත් තියෙනවා. දැන් කම්පෙත්ත නැති වුණොත් නිකන් හිලක් විතරනේ මෙතන ඉතුරු වෙන්නේ. එතකොට මේ ප්‍රශ්න ඇති වෙනවා. ඊළඟට දැන් කම්පෙත්තෙන් කරන්නේ ඇත්තට මේ ශබ්ද තරංග ගොනු කිරීම. ශබ්ද තරංග ගොනු කරනවා මේ කම්පෙත්තෙන් ඇතුළට යන්න. මේ තියෙන කම්පෙත්ත නේ? නෑ කම්පෙත්තම නෙමෙයි මේ තියෙන්නේ ඇත්තටම මේ කම්පෙත්ත මම පෙන්눔 කරන්නේ. දැන් සමහරට දෙනවා නම් කම්පෙත්ත ඇයි මේ එක එක වලවල් ඔය නිකන් ලස්සනට සුමටෝ තිබ්බනම් හොඳ නැද්ද කියලා හිතෙන්න පුළුවන් නේ. ඒකට හේතුව තමයි දැන් මෙතන මට පේන්නේ මම මේ ආලෝකයට මේක ඇඳලා තියෙන්නේ. දුවෙන් තරංග වලටත් මේක අදාළයි. දැන් දර්පණයක් වගේ හොඳ ලස්සනට සුමටෝ තිබ්බොත් එහෙම මේකට වැටෙන මේ පතනය වෙන කිරණ දුවෙන් තරංගුණ දැන් මේක දුවෙන් තරංග නෙමෙයි ආලෝක අපිට ලැබෙන්නේ පරාවර්තනය වෙන්නේ අර අපි කියනවා මේක මේ පරාවර්තනය කියන්නේ විසමාචාරී නැත්තම් විපරීත පරාවර්තනය. මොකද මේ පෘෂ්ඨය එහෙට මෙහෙට වලගොඩලේ තිබ්බහම මේ එන තරංග එක පේලියට ආවත් පරාවර්තනය වෙන්නේ එක එක දිශාවට. අපි ඒකට කියනවා විසාරී පරාවර්තනය කියලා. ඒතකොට ඇත්තටම මේ කම්පෙත්ත ලස්සනට සුමටව තිබ්බනම් එහෙම අපිට මේ වගේ එක පැත්තකට විතරයි මේ ශබ්ද තරංග පරාවර්තනය වෙන්නේ. නමුත් අපිට අවශ්‍ය මේ එන ශබ්ද තරංග ටික කොහොම හරි ශ්‍රවණ නාලයට යොමු කරන්න. එතකොට මේ කම්පෙත්තේ තියෙන ප්‍රධාන කාර්යභාරය ඒකයි ඇත්තට. දැන් මේ මෙතනත් පුංචි කැලලක් තියෙනවා මම දන්නේ නැහැ ඒකට මොකද්ද කියන්නේ කියලා. මෙතනත් නමක් තියෙනවද? නෑ නේ. ඒකනොත් කරන්නේ මේක එන සුද්ධ තරංග මෙතනට වරනත් ආයේ මේ ශ්‍රවණ නාලයට ගන්න. එතකොට කොහෙන් ආවත් හරවලා දෙනවා. අන්න හරවලා දෙනවා අපි කියනවා ෆනල් කරනවා කියලා. පුනීලයක් වගේ තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් මිනිස්යන්ගේ දැන් සමහර සත්තුන්ගේ මම හිතන්නේ කම්පෙති එක එක જાති ඒවා තියෙන උන්ට හරවන්නත් පුළුවන්. අපේ කම්පෙති හරවන්න බෑනේ. සමහරකට පුළුවන් හැබැයි නේ. මම දැකලා පුළුවන්. හොල්ලන්න පුළුවන්. හොල්ලන්න පුළුවන් ළමයි ඉන්නවා. මම අටපට්ට මෙහෙම පෙන්නලා තියෙනවා නේ. පට්ට ගාලා වනනවා අර අලි වනවා වගේ. එතකොට අපේ කම්පෙති වල එහෙම නැහැ. සමහර සත්තුන්ගේ තියෙන පුනීල වගේ දිගට. ඒ කියන්නේ සතුරෙක් එනවා නම් උන්ට ඩක් ගාලා ඒ ශබ්ද එන්න ඕන. අපේ කම්පෙති ඇත්තටම ශබ්ද එකතු කරගන්නේ විශේෂයෙන්ම ඉස්සරහින් සහ පැත්තෙන්. මේ පිටිපස්සෙන් එන ශබ්ද තරංග මේකට අනාවරණය කරගන්න අමාරුයි. එතකොට ඒ වගේ පිටිපස්සෙන් ආවොත් ශබ්ද තරංග කොහේ හරි පරාවර්තන වෙලා අපේ කනට එන්න ඕන. එතකොට අර පිටිපස්සෙන් කෑ ගහන එකක් අපිට එහෙම හදලා නැහැ. සුභාධර්ම එකත් හොඳ ඇති මං හිතන්නේ. ඉස්සරහින් එන ඒවා තමයි පැත්තෙන් එන ඒවා තමයි කනට හොඳට මේ විදිහට එකතු වෙලා තියෙන්නේ. එතකොට ඒක තමයි මේ කම්පෙත්තේ කාර්යභාරය ඒක. ඒ නිසා අපි සමහරට කම්පෙත්ත ඕම හරවන්නේ අර ඇහෙන්නේ නැතුව ගියාම මේ පොඩ්ඩක් කතා කරන්න කියලා. සමහර අය ඔහොම කරලා මේවා කරනවා මේ කම්පෙත්ත මේවා කරලා අර පුළුවන් තරම් කරන්නේ මේ ශබ්ද තරංග ටික කනට දාගන්න ඕන. ඒතර කම්පෙත්ත නැති වුණා නම් එහෙම අපිට ශබ්ද තරංග අර පුනීලයක් වගේ අර ශ්‍රවණ නාලයට ඇතුළත් වෙන්නේ නැහැ. ඉතින් කම්පෙත්තේ මේ හැඩක් තියෙන්නේ ඇත්තට ඒකටත් හේතු තියෙනවා. ලස්සනට සුමෝටව තිබ්බනම් එහෙම අර මේ වගේ පරාවර්තනයක් තමයි සිදු වෙන්නේ. එතකොට එක එක දිශාවට ආවට මේවා එකම පැත්තට යන්නේ. මේක අපි කියන සමකාරී පරාවර්තනය. මේක විෂම. එතකොට අපිට ඕන කරන්නේ කොහොම හරි එහෙම කරලා අර ශබ්ද තරංග ටික මේ ශ්‍රවණ නාලයට ගන්න. එතකොට දැන් මේ ශබ්ද තරංග මේ තියෙන්නේ ඇත්තටම මේ විදිහට ඇනිමේෂන් එකක්. මේ ශබ්ද තරංග කනේට ආවම මේක ශ්‍රවණ නාලයක් තියෙනවා. ඇත්තට මේ ශ්‍රවණ නාලයේත් භෞතික විද්‍යාව තියෙනවා. මෙතන කම්බරේ තියෙනවා. එතන මෙතන අර එතුමා මේ කිව්වා වගේ මම නම් මේක මේ අපි භෞතික විද්‍යාවේදී මේ නම් භාවිතා කරන්නේ ලේසියට අපි කියනවා මේක මිටිය, කිනිහිරිය, දරණකේ කියලා. දැන් තිස්ස ගුරුතුමා කිව්වා ඒ වචන මේ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ලියුවොත් එහෙම ලකුණු දෙන්නේ නැහැ කියලා. නමුත් මම ආසයි නම් වලට මොකද මේ ඒ නම් මේ වලට හැඩේ නිසා එන එකක්. එතකොට දැන් මේ වගේ ගත්තහම ඇත්තටම මේ තියෙන්නේ මේ මෙතන තියෙනවා මේ දෙන මිටිය කියලා තියෙනවා මේ කැලේ. මේක ඇත්තට ලීවර පද්ධතියක් ඇත්තට භෞතික විද්‍යාවෙන් ගත්තොත් එහෙම මෙතන ලීවර මේ පද්ධතියක් තියෙන්නේ මේ එන බලය ගුණණය කරනවා. ලීවරකින් කරන්නේ ඒකනේ. අපි සීසෝ එකක් ගත්තොත් අපි දන්නවා
මැදින් මේ විදිහට සයිවර කරලා තිබ්බොත් දෙන්නගේ බර සමානයි. නමුත් පොඩ්ඩක් මේ අසව් වෙන තැන පැත්තකින් තිබ්බොත් අර පැත්තට ලොකු බරක් දාන්න පුළුවන්. එතකොට මේකට නම් දාලා තියෙන්නේ මිටිය කියලා මං ආසයකට. මොකද මේක මිටියක් වගේ. මේක ගහනවා. මේකට කියනවා කිනිහිරිය කියන්නේ මේක අර කම්මලක මිටිය දාලා මිටිය තියන්නේ මේ කිනිහිරිය උඩනේ. එතන මේ අස්තියට කියන්නේ කිනිහිරිය කියලා. ඉතින් බයොලොජි වල ඔබතුමා නම් භාවිතා කරා. මේක හරියට අපි කියන දරණකය කියලා කියන්නේ මේ අපි දන්නවා අශ්වයෙක්ගේ පිට මිනිස්සෙන් නැග්ගහම එයා මේ කකුල් තියන්නේ මෙතන. ඒ කකුල් තියෙන තැන තමයි මේ දරණකය. ඒ වගේමයි. ඉතින් මෙතනින් හොඳට පේනවා මේන ශබ්ද තරංග ඇත්තටම මේ කම්බරේ කම්පන වෙනවා. මේ කම්බරේ ඊටාම සංවේදී. ඇත්තට මේ කම්බරය විද්‍යාඥයෝ හොයන් තියෙනවා මේ කම්බරය 10 රින මේ 12ක් මීටර. කියන්නේ 10 රින 12ක් කියන්නේ මීටරකින් 10 රින 12කට උනත් මේක සංවේදී. ඒ තරමට මේ කම්බරේ සංවේදී. ඒතකොට මේ කම්බරය කම්පණය වෙලා මේක මේ මිටියෙන් මේකට ගහනවා. කිනිහිරියට. කිනිහිරියෙන් මේක මොකද මේක සපත්තු අර මේක අඩිය වගේ. ඒකෙන් තමයි මේ අර ද්‍රවයට බලය දෙන්නේ. එතකොට මේක භෞතික විද්‍යාවේ තියෙන ඇත්තට මේක ගුණනේවීමක් වෙන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක මේ 2008 මේ භෞතික විද්‍යා ප්‍රශ්නපත්‍රෙත් මේ වගේ මොකද භෞතික විද්‍යා ප්‍රශ්නපත්‍රයේ ගොඩක් කලාවට ඡේදයක් එනවා. ඒ ඡේද ප්‍රශ්නය කියලා කියන්නේ ළමයි දැන් සමහරලාට මේක බයොලොජි වල ළමයි ඉගෙන ගන්නවා. දැන් මැක්ස් ළමයි මේකට බැන්නක් දන්නෙත් නැහැ මේ වගේ ප්‍රශ්න දුන්නාම. නමුත් එතකොට මේ ඡේදයෙන් අදහස් කරන්නේ අර මෙතුමා කිව්වා වගේ අපි දන්න දැනුම අපිට වෙන තැනකට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්න ඕනේ. නැතුව අපි නිකාන් අර කටපාඩම් කරන ප්‍රශ්න අහුවොත් එහෙම ළමයන්ගේ දැනුම මනින්න හරි අමාරුයි. ඉතින් ඒ නිසා මේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පුරාම ගොඩක් අවුරුදු වල මේ පොඩි ඡේදයක් දෙනවා. ඒ ඡේදය කියන්නේ අමුතු එයා දැකමු නැති දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒ ඡේදය කියවලා ප්‍රශ්න වලට උත්තර සපයන්න පුළුවන්. ඡේදයෙන්ම ප්‍රශ්න 4-5ක් තියෙනවා. ඒ නිසා ඡේදය කියවලා වුණත් ඒ ලකුණු ටිකක් ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙන දේ තමයි මේ තියෙන්නේ ඇත්තට මේ ශ්‍රවණ නාලය. මෙතනත් ලොකු භෞතික විද්‍යාවක් තියෙනවා. අපි ඒ ලෙවල් ළමයින්ට උගන්වන්නේ මේ ශ්‍රවණ නාලය හරියට සමාන කර හැකි එක පැත්තක් වැසූ නලයක් වගේ. ඒ විදිහේ දේවල් භෞතික විද්‍යාව අපි ළමයින්ට උගන්වනවා. මොකද මේක දුවණී ඉගෙන ගන්නකොට ළමයි මේ එක පැත්තක් වැසූ නාල දෙපැත්තම වැසූ දෙපැත්තම හැරිච්ච නාල එහෙම ඉගෙන ගන්නවා. මොකද මේ වගේ මේ කියන්නේ මියුසිකල් නැත්තම් අපි භාවිතා කරන සංගීතමය මේ උපකරණ වලත් මේ වගේ නල තියෙනවනේ. දැන් පියානෝ වල ඉස්සර ලොකු පියානෝ වල තිබ්බ නල. ඒ නලවල තමයි වාත කඳන් කම්පණය වෙන්නේ. එතකොට කනේ ශ්‍රවණ නාලය සමකයි නැත්තම් ඒ විදිහට අපිට පුළුවන් මේ ආසන්න වශයෙන් සමාන කරන්න එක පැත්තක් වැසූ නලයක් වගේ. දැන් එතුමා ගිය පාර පාඩමේදී කිව්වා මේ ශ්‍රවණ නාලය හරියටම මේ විදිහට මෙහෙම ලස්සන නලයක් නෙමෙයි තියෙන්නේ. නමුත් අපි භෞතික විද්‍යාවේ මං පොඩි අපි උප්පරවැට්ටි දානවානේ සම්‍යක් ප්‍රයෝග. එතකොට මේ නලය දැම්මා මේ තමයි මේ වාතකඳ කම්පණය වෙන හැටි. මෙතන ඇත්තටම ඇති වෙනවා. මෙතන ඇති වෙනවා මේ අපි කියනවා මේ භෞතික විද්‍යාවේදී නිෂ්පන්දයක් ඇති වෙනවා කියලා. මෙතන විස්ථාපනය අඩුයි. නමුත් පීඩන වෙනස මෙතන වැඩි. වසුබු නලයක. මෙතන තියෙන ප්‍රස්පන්දයක් විස්ථාපන ප්‍රස්පන්දයක්. අපි ඇන්ටි නෝඩ් එකක් කියලා කියන්නේ. එතන පීඩන විචලනය අවමයි. ඒතර කම්බරේට ඇත්තටම මේ විදිහේ අපි නලයක් කියලා සැලකුවොත් මේ ගානක් හදන්නත් පුළුවන්. මේකේ මේ ශ්‍රවණ නාලයේ දිග සාමාන්‍ය සෙන්ටිමීටර් 2.5ක් වගේ. එතකොට මේකේ සංඛ්‍යාතය හෙව්වාම 3300ක් විතර එනවා. ඒතර සාමාන්‍යයෙන් අපේ කන ගොඩාක් සංවේදී ඔය 3500 හරිය සංඛ්‍යාත වලට. මේ තියෙන කම්බරේ. එතකොට මෙතන තියෙන්නේ කම්බරේ සම්බන්ධ වෙනවා මිටියට. මිටිය සම්බන්ධ වෙනවා කිනිහිරියට. අර මිටියෙන් වදිනවා වගේ. නමුත් මිටියෙන් ඉඳන් මෙතනට තියෙන දුර වැඩි. මේ දුර අඩුයි. ඒ නිසා මෙතනින් ලැබෙන බලය ඇත්තටම දෙගුණයක් විතර වෙනවා. ඔය ගණන් හදපුවාම අපිට ලැබෙනවා. ඊට පස්සේ මෙන්න මේ අණ්ඩාකාර ගවාක්ෂයෙන් තමයි මේ ද්‍රවය තෙරපන්නේ. මේ තියෙන්නේ. මේ දරණකේ. ඒකත් අර දරණකේ හැදිලා තියෙන්නේ හරියට තෙරපන්න මේක අර. හරියට හොඳට මේ ද්‍රවය තෙරපන්න. එතකොට මෙතන වර්ගඵලය මේ සාමාන්‍යයෙන් 20 ගුණයකින් විතර අඩුයි. 20 ගුණයකින් විතර අඩු වුණාම සාමාන්‍යයෙන් ඔය පුංචි දරුවෝ දන්නවා වර්ගඵලය අඩු වුණාම පීඩනය වැඩි වෙනවා. බලයක් යෙදෙන වර්ගඵලය වැඩි වුණාම වර්ගඵලය අඩු වුණාම පීඩනය වැඩි වෙනවා. එතකොට මෙන්න මේ පද්ධතියෙන් ඇත්තටම පීඩනය සාමාන්‍යයෙන් 40 ගුණයකින් විතර වැඩි කරනවා කියලා තමයි විද්‍යාඥයෝ හොයන් තියෙන්නේ.
මෙතනින් මේකට වඩා. ඒතර බලන්න මේ සුභා ධර්මයේ ලස්සනට මේ මැද කන හදලා තියෙන්නේ අර මේන එක ගුණණය කරන්න. ගුණණය කරලා මේ ද්‍රවයේ තරපන්න. මොකද ද්‍රවයක් තරපන්න ටිකක් ලොකු බලයක් ඕන. එතන ඇයි මෙතන ද්‍රවයක් තියෙන කියන එකත් භෞතික විද්‍යාවෙන් පැහැදිලි කර හැකියි. ඇයි දැන් මෙතන ඕන්නම් තිබ්බනේ මේ මැද කන වගේ වාතය තියාගන්න. නමුත් ද්‍රවයක් තියෙන එකේ ලොකු වාසියක් තියෙනවා. ද්‍රවයක දුවනි වේගය හරි වැඩි. දැන් අපි සරලව කිව්වොත් අපි පොන්චි ළමයින්ට උගන්වනවා දැන් ඝණයක් හරහා දුවනි වේගය ලොකුයි. ඉතා දැන් වාතයේ දුවනි වේගය එච්චරම නෑ. මොකද වාතයේ සැහැල්ලුයිනේ. මේ අණු කම්පණය කර කර යන්න ගියාම ටිකක් වෙලා යනවා. දැන් සාමාන්‍යයෙන් අපි ඉස්සර පුංචි කාලේ ඉගෙන ගන්නවා දැන් දුම්රියක් ඈත එනවා නම් කන තිබ්බහම රේල් පිල්ලට එහෙම තියන්න හොඳ නෑ. හේයි හැ මේ බැලි හැ කියන කෝච්චිය ඈත එනවා නම් ඒ තරංග ටික මේ රේල් පිල්ල දිගේ ඝණයක් දිගේ ඉක්මනට කනට එනවා. වාතයට එනවට ඉස්සෙල්ලා. ඉතින් ඒ නිසා ඝණයක දුවනි වේගය වැඩි ද්‍රවයක ඊට වගේ වාතයේ දුවනි වේගය එච්චර ලොකු නෑ. ඒ නිසා මේ දුවනි වේගය වැඩි කරගන්නත් මේක අවශ්‍යයි ද්‍රවය. මොකද මේන සංවේදනය ඉක්මනට මොළයට දැනෙන්න ඕන. පහුවෙලා දැන් අපි කතා කරාට පස්සේ විනාඩි 2කින් විතර ඇහිලා තේරලා දැන් නැහැනේ කතා කරන වෙලාවටම ඇහෙන්න ඕන. බැන්නත් ඒ වෙලාවට ඇහෙන්න බෑ. ඉතින් ඒක නිසා මේ ද්‍රවය තමයි මෙතන තෙරපන්නේ. එතකොට මේ තියෙන්නේ සාමාන්‍යයෙන් තවත් ලොකු කරලා තියෙන මේකක්. මේ තියෙන ලස්සනට මෙතනින් පේනවා මේ ලීවර පද්ධතිය. මේ තියෙන්නේ කම්බරය. මේ තියෙන්නේ අර අපි කියන මිටිය මං කියන මිටිය. මේ තියෙන්නේ කිනිහිරිය. මේ තියෙන්නේ අර දරණකය කියන එක. එතකොට මෙතනින් මං කිව්වා වගේ මේ පීඩනය ගුණණය කිරීම ඇම්ප්ලිෆයි කරන වැඩක් තමයි මෙතනින් වෙන්නේ. දැන් ඇම්ප්ලිෆයි කරන එක හැමතැනම වෙන්නේ. අපි කතා කරන ඒවත් ඇම්ප්ලිෆයි වෙන්න එපා නැත්නම් ඇහෙන්නේ නැහැ කාටවත්. එතකොට ඒ විදිහට මේ ද්‍රවය තෙරපලා තමයි අර මේ අපිට සංවේදනය දැනෙන්නේ. ඉතින් දැන් තවදුරටත් මේක මේවා කරොත් මේ තියෙන්නේ අර මෙතුමා කිව්ව මේ අර කාණුත්. එතකොට මෙතන තියෙන්නේ මේ ද්‍රවය ඇත්තටම මේ ද්‍රවය තමයි මෙහෙම යන්නේ මේ. එතකොට දැන් තිස්ස ගුරුතුමත් කිව්වා මේක අර මේ ගොළු බෙල්ලෙක් වගේ හැඩේ තියෙන්නේ. එතන ගොළු බෙල්ලෙක් වගේ හැඩේ තිබීමේ වාසියක් නැහැ. මේක දිගැරලා තිබ්බනම් හොඳයි. නමුත් දිගැරලා තිබ්බොත් පරිමාවක් යනවා. එතකොට මේ වෙලා මදි. එතකොට ගොඩාක් ඈතට යනවා මේක. නමුත් මේක දැන් දිගට තියෙන්නත් ඕන. මම ඒක හේතුව පස්සේ කියන්නම්. දැන් ප්‍රධාන වශයෙන් මේ ද්‍රවය තමයි තෙරපන්නේ. ඒතර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ද්‍රවයක් තෙරපනකොට දුවන වේගය ප්‍රවේගය වැඩි වාතයට වඩා. එතකොට මෙතනින් ද්‍රවය තෙරපලා ඒ තරංග මෙහෙම ගිහිල්ලා මෙතනින් එළියට එනවා. එතකොට එළියට මේක දිගටත් තියෙන්නේ ඇත්තට මේ හැමතැනම අර එතුමා කිව්ව සංවේදී සෛල තියෙනවා, සංවේදී කෙඳි තියෙනවා. එතකොට මේ සංවේදී කෙඳි ටික මේවල තියෙන්න ඕන. ඊළඟට අනිත් එක තමයි මෙතනින් මේ ද්‍රවය තෙරපුණාට පස්සේ මෙතනින් දැන් මෙතුමා කිව්වා මේක වදිනකොට මෙතනින් ඇරෙනවායි කියලා. ඒකට හේතුව තමයි නැත්තම් මේක ආයෙ පරාවර්තනය වෙන්න ගන්නවා. පරාවර්තනය වුණොත් අපි දැන් ද්‍රවයක් තල්ලු කරපුවාම එහා පැත්තේ තද බිච්චියක් තිබ්බොත් ආයෙ පරාවර්තනය වෙනවා. නිකන් දෝංකාරයක් එනවා. එහෙමනම් ආයෙ ශබ්ද තරංග ටික අප්සෙට් වෙනවා. ඉතින් ඒ නිසා මේක දිගට හදලා තියෙන්නේ ඇත්තටම දුවනි තරංග මේ ද්‍රවය හරහා ගිහිල්ලා මෙතනින් එළියට යනවා. ආයෙ මේක පරාවර්තනයක් සිදු වෙන්නේ නැහැ. ඒක තමයි සුභා ධර්මයෙන් හදලා තියෙන හැටි. එතකොට දැන් එතුමා කිව්වා වගේ දැන් මේ තියෙන්නේ මම පෙන්눔 කරලා තියෙන මේ අර මේ සෙන්සරි එහෙම නැත්නම් සංවේදී කෙඳි. ඒතර සංවේදී කෙඳි ගත්තොත් එහෙම මේකත් හරි ලස්සනයි. මේ සංවේදී කෙඳි පිහිටලා තියෙනවා මේක පුරාම මේ පාදාශ්‍ර පටලයට සම්බන්ධ කරලා මුලින් තියෙන කෙඳි දෘඩයි කෙටි. තදයි කෙටි. ඈතට යන්න මේ සංවේදී කෙඳි සැහැල්ලු. ඒ කියන්නේ එච්චර දෘಢ නැහැ. තද නැහැ, දිගයි. ඒකෙත් ලස්සන කතාවක් තියෙනවා. දැන් ලස්සන කතාව තමයි දැන් අපි දරුවන්ට උගන්වනවා මෙන්න මෙහෙම දැන් භෞතික විද්‍යාවේ තියෙන සරසුලවල්. ටියුනින් ෆෝක්ස් කියලා කියන්නේ සරසුලවල්. ඒක සරසුලක දැටි කෙටි වුණාම ඒකෙන් නිකුත් කරන සංඛ්‍යාතය ඉහළ. කෙටි තද අය හොඳ ලොකු සංඛ්‍යාත තමයි දෙන්නේ. කෙටි තද අය. සැහැල්ලු දිග අය එච්චර සංඛ්‍යාතය එච්චර තද සංඛ්‍යාතය එන්නේ නැහැ. ඒකට මිනිසුන්ටත් අදාළද ඒක නෑ. මිනිසුන්ටත් අදාළයි. කොට තදයි. කොට කට්ටිය තදයි. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් මේ භෞතික විද්‍යා පරීක්ෂණාගාරයේ මේ වගේ සරසුළු සෙට් එකක් තියෙනවා. ඒක සංඛ්‍යාත ගන්න. ගැහුවාම ඒ සංඛ්‍යාතය තමයි එන්නේ. දැන් වෛද්‍ය විද්‍යාවේත් ඔය භාවිතා කරන ඔලුවට තියලාම ශබ්ද ප්‍රශ්න ඇති වුණාම එතකොට මේ තියෙන්නේ අර මං කිව්ව මේ අර සංවේදී මේ සෛල එහෙම නැත්නම් සංවේදී කෙඳි. ඉතින් බලන්න මේ ලස්සනට මුල හරියේ තියෙන ඒවා තදයි කෙටි. ඒතකොට තදයි කෙටි වුණාම ඒක පික් කරන්නේ
එතන ද්‍රවය මේක හරහා යනකොට මේකත් අර මම මුලින් කතා කරපු එකේ අනුනාදයක් තමයි මෙතන වෙන්නේ. ඒ ද්‍රවයෙන් එන සංඛ්‍යාත පරාසයන් මේවා පික් කරනවා, අල්ල ගන්නවා. අල්ලගෙන මුල හරියෙන් අපි ඇත්තටම සංවේදී වෙන්නේ ඉහළ සංඛ්‍යාත. ඈතට යනකොට තමයි පහළ සංඛ්‍යාත වලට සංවේදී වෙන්නේ. මේක මම සමාන කරන්නේ මේ සයිලෝෆෝන් එක වගේ. දැන් මේකේ මේ දඬු එහෙම නැත්නම් පුංචි මේ යකඩ කෑලි මේ හරිය කොටයි, මේ හරිය දිගයි. දැන් මේ වගේකට ගැව්වහම ඉහළ සංඛ්‍යාත එන්නේ. මේ වගේකට ගැව්වහම මේ පහළ සංඛ්‍යාත එන්නේ. එතකොට මේ අර පාදාශ්‍ර පටලේ පුරාම මේ වගේ මේ තියෙනවා සංවේදී සෛල. එතුමා ඉස්සෙල්ලා පෙන්නුවා, තවදුරටත් ඒ බෙලන් කතා කරයි. මේක දිගට මේ සංවේදී සෛල ටික පිහිටලා තියෙනවා. එතකොට මේ ද්‍රවය තුලින් එන මේ කම්පන මෙයා පික් කර ගන්නවා. එතකොට ඉහළ සංඛ්‍යාත පික් කරන්නේ මේ මුල තියෙන ඒවා. පහළ සංඛ්‍යාත පික් කරන්නේ අර කෙරවල තියෙන ඒවා. එතකොට දැන් වයසට යනකොට එහෙම මේ වල ටිකක් ඉහළ සංඛ්‍යාත ඇහෙන එක අඩු වෙනවා. සාමාන්‍ය මේකක් තියෙනවා මේ සාමාන්‍යයෙන් ස්ත්‍රී පක්ෂයෙන් කටහඬ සුවර සංඛ්‍යාතය වැඩි. තාර්තා වැඩි. ඒකටත් හේතුවක් තියෙනවා. මොකද ගැහණු වගේ සුවර තන්ත කොටයි. මේ දවස්වල ගෙවල් වල ඉඳන්ම ඔය මැනගන්න පුළුවන් ඔය තාර්තාවෙම නේද? ඔව්. ඒතකොට තාරතාව දැන් මිනිස්සුන්ට ප්‍රශ්නයක් මේ දවස්වල මම දැක්කා ඊයේ ටීවී එකේ පෙන්නවා මේ කොහෙද ඉංගලන්තේ මේ පිරිමි 4000ක් අල්ලන් ගිහිල්ලා මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ කියලා. ඉතින් මිනිස්සුන්ටත් ඒ ප්‍රශ්න තියෙනවා. අපිට නම් ඒ ප්‍රශ්න නැහැ. නමුත් මොකද දැන් අපි ඔය කියන එක දැන් අපි දැන් පරමාණුවටත් මම සම්බන්ධව දැන් පරමාණුව කියන්නේ පරම අණුව. කියන්නේ පරමාණුව කියලා කියන්නේ කෙලවර ඒකේ තමයි කෙලවර. ලස්සන වචනයක් මම දන්නේ කවුද ඒක හැදුවේ කියලා. මේ තමයි ඇත්තට මේ සිදුවෙන දේ. එතකොට මේක හරි ලස්සනයි. දැන් මෙතුමා කිව්වා මේ දැන් අපි එළිය කතා කරනකොට දැන් මොහිදින් බෙග්ගේ තියෙන්නේ ගොඩක් වෙලාට කෙරවල තියෙන සංවේද ඒවා තමයි මේ වෙන්නේ. අනිත් එක්කෙනා ඔබතුමා කියනවා ලතාවල් වල නැත්නම් ඇන්ජලින් ගුණ. ඒගොල්ලන්ගේ තියෙන මේ ඉහළ මේ සංඛ්‍යාත තමයි මේ වෙන්නේ. ඉතින් බලන්න මේ ලස්සනට මේ සුභා ධර්මයේ හදලා තියෙන හැටි. මේ හැම තැනකම තියෙන මේ විදිහට ඒ සංඛ්‍යාත අනුරූප එක පික් කරගන්න. ඒතර ඒක අනුනාදයක් තමයි. අනුව නාද වෙනවා. අර එන එක අනුව නාද වෙනවා මෙයා. එතකොට අපිට සංඛ්‍යාත පරාසයම සුවන මේ ස්නායු දිගේ ගිහිල්ලා මොළයට ගියාම ඒ ශබ්ද ටික අඳුන ගැනීමට පුළුවන්. ඉතින් බලන්න දැන් ඇත්තට සමහරට මේක හිතුවාම මහා පුදුම හිතෙනවා මේවා ඉතින් කවුද තීරණය කරේ කියලා. එහෙමත් ප්‍රශ්නයක් තියෙනවා ඉතින්. හොඳයි. එතන සුභා ධර්මයේ වගේම මේවා මේ හරි ලස්සනට ගානට මිම්මට ගැන පිට කන තියෙනවා, ශබ්දයේ සේරමට එකතු කරගන්නවා, කම්බරේ කම්පනවා, ඒක වර්ධනය කරනවා, අර ද්‍රවය තෙරපනවා, ද්‍රවය තෙරපනකොට ද්‍රවය ගලන් යනකොට එක එක තැන්වල සොල්දාදු වගේ ඉඳින්න අර එක එක්කෙනා පික් කරගන්නවා, ඒවා මොළයට සංවේදනය කරනවා. ඉතින් ඒක තමයි අපිට කියන්නේ ශබ්දයේ දැනෙන හැටි. සමබරතාවය, සමතුලිතතාවය පවත්වාගෙන යන්න බලපාන හැටි අපිට කතා කරන්න පුළුවන්. සමහරු නම් මෙවුවා කිව්වට කනකට ගන්නෙ නෑ. සමහරු වැඩිපුර කනට දේවල් දානවා. සමහරු නම් ඉතින් කනට මීපැණිවක් කරනවා වගේ තමයි. කනට නිවනක් වගේ කියලා කියනවනේ. සමහරු බොහෝම ආසාවෙන් ඔය කියන දේවල් අහගෙන ඉන්නවා. සමහර බරසාර විද්‍යානුකූල කරුණු උනත් බොහෝම මිහිරි දේවල් හැටියට අහගෙන ඉන්න අයත් ඉන්නවා. සමහරුන්ට ටිකක් අමාරු වගේ වෙන්න පුළුවන්. පුංචි දරුවෝ නම් අපේ රටේ ඉන්න දරුවෝ නම් බොහෝම ආසාවෙන් මේ ටෙලිවිෂන් ඉස්කෝලේ කියන දේවල් ඇහුම්කන් දෙන බව කන ගැන කිව්වේ. ඇහුම්කන් දීම, සවන් දීම ප්‍රගුණ කරගත යුතු කුසලතාවෙන් ඒක හරිය වැදගත්. ඒකන කතා කරන්න අය හරියට ඉන්නවා, ඇහුම්කන් දෙන්න අය හරි අඩුයි. ප්‍රශ්න ගොඩක් සමනය කරගන්න පුළුවන් මේ ඇහුම්කන් දෙන එකෙන්, සවන් දීමෙන් විසඳ ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් මේ පුංචි දරුවෝ සවන් දෙන ඒවා බලාගෙන ඉන්නේවා නැවත කරලා පෙන්නනවා. නරක දේවල් නෙමෙයි, හොඳ දේවල් කරලා පෙන්නනවා. හරි හොඳයිනේ. දැන් පහුගිය දවස්වල අර අපි දත් ගැන පාඩම් දෙකක් කළා. ඒක අහගෙන හිටපු අර පුතා මම පෙන්නපු එයා බලන්න දත් ගැන පාඩම ගෙදර අයට උගන්වන්න හැටි පොඩ්ඩක් බලලා ඉමු නේද? අම්මේ මේ තියෙන්නේ පුරස්චාරක දත්. ඒ දත්තේ කොටස් තුනක් තියෙනවා ප්‍රධාන කොටස්. හරිද? එනමලය, කාල්ක කුහරය, ස්නායු කියලා. එනමලය තමයි අපේ දතට ෂයින් එක ගෙනල්ලා දෙන්නේ. එනමලය තමයි අපි කට ඇරපු ගමන්ම පේන්නේ. සුදු පාටට. ඊට පස්සේ ඒක යටින් තියෙනවා දත එනමලය කැඩුනොත් ඒ කැලෙන් තමයි මේ කල්ක කුහරයට යන්නේ නැතිව තියාගන්නේ. හරිද? එතකොට කල්ක කුහරේ තමයි අපේ ස්නායුන් තියෙන්නේ.
ස්නායු දෙකක් තියෙනවා. මේ පුරස්චාර පදාර්ථ වලට ස්නායු දෙකක් තියෙනවා. ඒ ස්නායු දෙක තියාගන්න තමයි කල්ක කුහරය කියලා එකක් තියෙන්නේ. එතකොට අපේ එනමලය මෙතනින් විදුරු මහගාවෙන් හරියටම ඉවර වෙනවා. එතනින්ම පටන් ගන්නවා තව ස්නායුවක්. හරිද? ඒ ස්නායුවෙන් තමයි මේ විදුරු මහට ඇලිලා ඒක දත ගලවෙන්න බැරි වෙන්න හරි ෆිට කරන් ඉන්නවා. හොඳයි. අප නැවතත් ටෙලිවිෂන් ඉස්කෝලෙත් එක්ක සමබරතාව සමතුලිතතාව ගැන කතා කළා. විශේෂයෙන් අපට ඇහෙන ශබ්ද දැන් කනේ ව්‍යුහය පැහැදිලි කළා. ඔබතුමා ඒ ක්‍රියාකාරීත්වය භෞතික විද්‍යානුකූලව පැහැදිලි කළා. අපට ඇහෙන ශබ්ද අපි දරාගන්නේ කොහොමද? දැන් ලෝකේ පරිසර දූෂණය ගැන කතා කරද්දී මේ පාඩම් පොතේ තියෙන පාඩමක් මේ ශබ්ද දූෂණය බරපතල ලෙස ලෝකයට බලපාලා තිබුණා. හැබැයි මේ දවස්වල ඒක හරි අඩුයිලු. කර්මාන්ත ශාලාවලින් එන ශබ්ද, වාහන වලින් එන ශබ්ද, සංගීත සම්දර්ශන වලින් ශබ්ද, ഘോഷා මේවා ඔක්කොම අඩු වෙලා ටිකක් පරිසරයට සෝබා දහමට ඉඩක් දීලා තියෙන විවේකයක් දීලා තියෙන කාලයක් හැටියට මේක සලකනවා. අපිට පරිසර දූෂණය ගැන කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. ශබ්ද දූෂණය කියන්නේ එක අණු මාත්‍රිකාවක් පමණයි. ඒ පැත්තත් කතා කරන එක වටිනවා. මොකද අර සමබරතාවය සමතුලිතතාවය ගැන කතා කරපු නිසා රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ඉන්නවා. මහාචාර්යතුමා. ඔව් ඇත්තටම දැන් අපි මේ දිග සාකච්ඡාව කරගෙන යනකොට මට හිතුණා අද අපි ටිකක් වැඩිපුර විද්‍යාව උසස් පෙළ මට්ටමින් වගේ කතා කරා කියලා. එතකොට ඔබතුමා කියනවා වගේ මේ වැඩසටහනට සහභාගී වුණාට පස්සේ අපිටත් නිරන්තරයෙන්ම අපිත් එක්ක පුද්ගලයෝ සම්බන්ධ වෙනවා. උන් සමහරකට යෝජනා කරනවා මේ එකක කරන්න, මේවා අපිට තේරෙන්නේ නැහැ. ඔබ මේ කරපු එක හොඳයි. මෙතන තියෙන විද්‍යාව තව පැහැදිලි කරන්න මේ වගේ. නිසා මට හිතුණා විශේෂයෙන් ටිකක් පහළට ගිහිල්ලා අපි හැම කෙනෙක්ටම දන්න මේ පරිසර දූෂණය නැත්තම් මේ අපිට රසායන විද්‍යාත්මක අරුබුද ඇති වෙලා තියෙන ස්ථානේ ඒක කොහොමද අපි උසස් පෙළටත් සම්බන්ධ කරගෙන තියෙන්නේ කියන එකත් ගැන කතා කරන්න. දැන් ඔය ලෝකේ අපි භාවිතා කරන ද්‍රව්‍ය ගත්තාම අපිට විශාල වශයෙන් අවශ්‍ය වෙන අපිට ඊ타ත්ම කැමති ද්‍රව්‍ය විශේෂයක් තියෙනවා. අපි ඒවලට කියනවා බහු අවයවක නැත්තම් ඉංග්‍රීසියෙන් අපි කියනවා පොලිමර්ස් කියලා. දැන් ඔය අපි හුඟක් වෙලාට මේක කනට සම්බන්ධ නොවුනට අනිකුත් මේ සමහර දිනවල කතා කරපු බොහොමයක් මාතෘකා මේ පොලිමර්ස් නැත්තම් බහුවයවක ඇතුළට වැටෙන්නේ. දැන් විශේෂයෙන්ම ඔය පිෂ්ඨය කියන එක, ප්‍රෝටීනය කියන එක, ලිපිඩ කියන එක මේ සියල්ලක්ම සෙලියුලෝස් සියල්ලක්ම බහුවයවක. හැබැයි ඒ බහුවයවක තියෙන ජීවීන් ගාව. ඉතින් අපි ඒක නිසා ඒවලට කියනවා බයෝපොලිමර්ස් කියලා. හැබැයි අපි ජීවත් වෙනකොට අපිට තව ඊට අමතර දේවල් අපිට අවශ්‍ය වෙනවා. එදිනෙදා අපිට නොයෙකුත් දේවල් පිරිමහ ගන්න. ඒ නිසා අපිට මිනිසා විසින් හදපු අපි නම් කියන කෘත්‍රිම නැත්නම් ඉංග්‍රීසියෙන් කියන man made හුඟක් බහුවයවක අපි එදිනෙදා ජීවිතේ භාවිතා කරනවා. මෙන්න මේ බහුවයවක නිසා හුඟක් විශාල විදිහට අපිට පරිසර දූෂණය සිද්ධ වෙනවා කියලා අපි දැන් අහලා තියෙනවා. දැන් ඔය අපි සාමාන්‍යයෙන් කතා කරන එක බහුවයව විශේෂයක් තමයි මිනිසා විසින් නිර්මාණය කරපු ඔය ප්ලාස්ටික් නැත්තම් පොලිතීන් කියලා කියන්නේ. ඉතින් මම ඒ ගැනත් පොඩ්ඩක් කතා කරන්න කැමතියි. උසස් පෙළ විභාගෙදිත් අපි මේක අහනවා. එදිනෙදා ජීවිතේදීත් මේවා කතා කරන පුංචි දරුවන්ටත් මේ ගැන අවබෝධයක් තියෙන්නට ඕනේ කියලා. දැන් ඔය ප්ලාස්ටික් වර්ග රාශියක් තිබ්බට අපි පහසුව සඳහා මේ ප්ලාස්ටික් වර්ග 7 කොටසකට බෙදා ගන්නවා. මේක තමයි අපි මුලින්ම කරන්නේ. දැන් මේ දර්ශනයේ ඔබට පේන්නේ මේ ප්ලාස්ටික් වර්ග 7. දැන් මේ අපේ දරුවෝ පොඩි දරුවෝ හරි අපේ මේ උසස් පෙළ දරුවෝ නම් මේක දන්නවා මේ ප්ලාස්ටික් වර්ග 7ට අපි කෝඩින් 7ක් දෙනවා. ඒ කියන්නේ 1 ඉඳන් 7 දක්වා. ඔය PET නැත්තම් PETE PET කියලා කියන්නේ අපි එදිනදා ජීවිතය ඉතා විශාල විදිහට භාවිතා කරන විශේෂයෙන්ම අපි ඔය වතුර බෝතල් කියලා අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ ප්ලාස්ටික් බෝතල් මේ ද්‍රව්‍ය තමයි PET කියලා කියන්නේ. මෙන්න මේක ඉතාම ස්ථායි ද්‍රව්‍යයක්. මේකේ තියෙන විශේෂත්වය තමයි විශේෂයෙන්ම සීතෘ. ඒ කියන්නේ මේක පාරදෘශ්‍ය බවකුත් තියෙනවා. ඒත් එක්කම මේක තුල අපි විශ්වාස කරන විදිහට අනවශ්‍ය මේ ප්‍රතික්‍රියා මුකුත් මේක ඇතුලේ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මොකද වෙලා තියෙන්නේ මේක ඉතාමත්ම හොඳින් සෞඛ්‍ය ආරක්ෂිතව තියෙනවා කියන තමයි අපේ අදහස.
එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මේක කිසිදු තෙරපුමකට කැඩෙන්නේ නැහැ. මේක අපිට ඕනේ විදිහකට මේක කරන්න පුළුවන්. මේක තමයි තියෙන විශේෂත්වය. ඒකින්ද මේක අපි දැන් කියනවා මේ ඉංග්‍රීසි අපි සාමාන්‍යයෙන් කියන්නේ ඉම්පැක්ට් එක. මේකට මෙහෙම හයියෙන් ගහන්න පුළුවන්. කැඩෙන්නේ නැහැ. වතුර තිබ්බත් නැතත් මෙහෙම ගහන්න පුළුවන්. ඉතින් මේක ඊටාම විශේෂිත දෙයක්. දැන් මෑත කාලෙදි තිබ්බ එක දෙයක් තමයි මේ ප්ලාස්ටික් බෝතල් හොඳ නෑ, මේ ප්ලාස්ටික් බෝතල් ගැන කතා කරන්න එපා කියලා අපි පොඩ්ඩක් ප්ලාස්ටික් බෝතලෙන් ඈතට ගියා. හැබැයි අවසානයේදී දැන් මොකද උනේ COVID-19ත් එක්ක සාමාන්‍යයෙන් වතුර බොන දේ තමයි කෙලින්ම කේටයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ස්ථානය වෙන්නේ. ඒ නිසා අපිට මතන ඉදිරි කාලෙකදී මේ බෝතලය ඉතාම වැදගත්. හැම පුද්ගලයෙක්ටම Tamanගේ වතුර ටික ඒක අනිවාර්යයෙන්ම Tamanගේම වූ බෝතලයක දාලා ගෙනියන්න වෙයි. කිසිම වෙලාවක මේ වතුර බෝතලය වෙනත් කෙනෙක් එක්ක ෂෙයා කරන්න. එයාට දෙන්න නරකයි. ඒ තියා මේ වතුර වීදුරුව පවා අපි එහෙම තමයි වෙන්නේ. අනිත් දැන් වතුර වීදුරුවේදී වෙන්නේ අපි මේක නැවත නැවත භාවිතා කරන නිසා මේක ඉතා හොඳින් සබන්දා සෝදා ගැනීම අත්‍යවශ්‍යම වෙනවා. එහෙම නැත්තම් උණු වතුර භාවිතා කරලා මේක අපි අනිවාර්යෙන් පිරිසුදු කර ගැනීමක් කරන්න. නැත්තම් මේ මගින් ඊටාම් පහසුවෙන් අපිට මේ COVID-19 බෝවීමේ තත්ත්වයක් දෙනවා. ඉතින් ඒ අනුව මම හිතනවා විශ්වාස කරනවා තවදුරටත් මේ පෙට් භාවිතය ඉදිරියේදී ලෝකයේදී තවත් වැඩි වෙයි, අපේ රටෙත් වැඩි වෙයි කියලා. ඒ ගැනත් මම එන්න ඊළඟ කියන්නේ නැවත නැවත භාවිතා. දැන් මේක මේ සමහරුන්ගේ අදහසක් තියෙනවා මේක මං කියනවානේ මේකේ තියෙන මේක අංක 1නේ. මේකේ අර මේ දර්ශනයේ දිහා යන්න මේකේ ගහලා තියෙන 1යි. මේ සමහරු කියනවා එකක් ගහලා තියෙන එක පාරක් පාවිච්චි කරන්න, දෙකක් ගහලා තියෙන දෙක පාරයි, අර 7ක් ගහලා තියෙන ඕන තරම් පාවිච්චි කරන්න පුළුවන් කියලා. මේ මේ එක ගහලා තියෙන්නේ මේ පළවන වර්ගයේ ප්ලාස්ටික්. මේක අපි ඉංග්‍රීසියෙන් කියන්නේ සෝටිං. සෝටිං කියන්නේ වෙන් කර ගැනීම සඳහා තමයි මේ අපි ක්‍රියාවලිය ගන්නෙ මේ හසන්ත මහත්මයා. ඒතර මේකෙන් අපි කියන්නේ මේ එක නම්බර් 1 තියෙන ප්ලාස්ටික් වර්ග එක තැනකට ගොනු කරන්න කියන එක තමයි මේකේ අදහස. ඒ ඔක්කොම පෙට් භාවිතයෙන්. ඊළඟට මේ අපි ඉතාම විශාල විදිහට භාවිතා වෙන පොලිඑතිලීන් කියලා වර්ගයක් තියෙනවා. මේකේ ඔබට පේන සමහර රූපරාමුත් ඔය ඔබ ගෙදර බලන්න මේ පුංචි පුතෙක් නැත්තම් පුංචි දුවක් අම්මා තාත්තා වුණත් කොයිතරම් මේ අපි මේ ඔක්කොම මේ ගෙදර භාවිතා කරන ප්ලාස්ටික් වර්ග තමයි මෙතන තියෙන්නේ. වර්ග 7ේම ප්ලාස්ටික් වර්ග අපි භාවිතා කරනවා. එතකොට මේකේ තියෙනවා හයි ඩෙන්සිටි කියලා කියන්නේ ශක්තිමත් භාවයෙන් වැඩි ප්ලාස්ටික් එකක් තියෙනවා. සමහර වතුර බෝතලුත් තියෙනවා මේ වගේ හයි ඩෙන්සිටි පොලිඑතිලීන් වලින් හදාගෙන අර මේ පෙට් නෙමෙයි මේ වගේ නැතුව තියෙන තව තියෙන වතුර බෝතල් වර්ග. එතන තියෙන පෙට් නෙමෙයි මේ ද්‍රව්‍ය නෙමෙයි තියෙන වෙනත් ද්‍රව්‍ය තියෙන්නේ. පුංචි ළමයි අරන් යන ඒවා. හැබැයි ඒවා හොඳයි. මොකද පොලිඑතිලීන් කියන්නේ ඉතාමත්ම මේ විෂභාවයක ඇත්තෙම නැති ද්‍රව්‍යයක්. ඉතා ශක්තිමත් හොඳ ද්‍රව්‍යයක්. ඒතර ඒකේ තියෙනවා හයි ඩෙන්සිටි කියන්නේ ශක්තිමත් භාවය වැඩි පොලිතීන් තමයි 2 කියලා කියන්නේ. තුන්වෙනි වර්ගය තමයි ඉතාමත් ඉතා විශාල විදිහට අපි පාවිච්චි කරන ඔය ඇවිල්ලා PVC පොලිවයිනයිල් ක්ලෝරයිඩ් කියන එක. ඒක ගොඩක් වෙලාට අපි ගන්නවා පයිප් කර්මාන්තයේදී සහ ඔය රේන් කෝට් ද්‍රව්‍ය ඔය කෝට්ස් ඔය මොටර් වල එහෙම යනකොට පාවිච්චි කරන අය අඳින මේ ඕවර් කෝට්ස් ඒ ඔක්කොම තියෙන්නේ ෆ්ලෙක්සිබල් PVC වලින්. අපි මේකට කියනවා රිජිඩ් PVC කියලා. ඒකට ශක්තිමත් භාවයෙන් වැඩි PVC. ඊළඟ තුන්වෙනි මේ හතරවෙනි එක කියන්නේ ලෝ ඩෙන්සිටි. ලෝ ඩෙන්සිටි කියන්නේ ශක්තිමත් භාවයෙන් අඩුයි. හැබැයි ඒකත් පොලිඑතිලීන්ම තමයි. මොකද මේ දෙක පොලිඑතිලීන් කියලා ඔක්කොම එක තැනක අපි ගොනු කරන්නේ නැතුව මේ දෙක වර්ග දෙකක්සේ තමයි අපි වර්ගීකරණය කරලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා පොලිප්‍රොපලීන් කියලා එකක්. පස්වෙනි වර්ගයේ ඒකත් අපි විශාල විදිහට ඇසුරුම් භාණ්ඩ විදිහට පාවිච්චි කරන දෙයක්. ඒකත් තියෙනවා. හැබැයි මේ ඕනෙම ද්‍රව්‍යයක අංකය සඳහන් වෙන්න ඕනේ නිමි භාණ්ඩේ. ඒක තමයි නීතිය. සමහර වෙලාවට ලන්ච් ෂීට් එක වගේ මේ ඒකේ සඳහන් කරගන්න අමාරු. නමුත් සාමාන්‍ය ඔබ හොඳ නිමි භාණ්ඩයක් නිර්මාණය කරොත් එහෙම තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි 6 වෙනි වර්ගය කියලා කියන්නේ පොලිස්ටයිරීන්. අපි සාමාන්‍යයෙන් මේක මම කිව්වට කමක් නැහැ කියලා දෙනවා. ඔය රෙජිෆෝම් වගේ කියලා කියන්නේ රෙජිෆෝම් කියන්නේ ඇත්තටම වෙළඳ නාමයක්. රෙජිෆෝම් කියන්නේ වෙළඳ නාමයක්. ඒ රෙජිෆෝම් වගේ දේවල් තමයි පොලිස්ටයිරීන් කියලා කියන්නේ. ඔය අපි කියන්නේ ලන්ච් බොක්සස් උත් තියෙනවානේ මේ පොලිස්ටයිරීන් වලින් හදලා. ඉතින් ඒ වගේ දේවල් ඒවම එකතු වෙනවා. ඊට පස්සේ අවසාන කොටස තමයි මේ වර්ග 6ට නොවැටෙන කොටස තමයි අපි අවසානයේදී එකතු කරන්නේ. ඉතින් ඔබ බලන්න එදිනෙදා ජීවිතයේ අපේ ගෙදර කොයි තරම් මේ ප්ලාස්ටික් ප්‍රමාණයක් ගෙදර නිවසේ තියෙනවද කියලා. ඉතින් ඒ නිසා මේ දැන් අපි මේ ප්ලාස්ටික් වර්ග මෙහෙම ගෙදර එකතු කරගෙන යනකොට ගෙදරත් යම්කිසි ඉඩ ප්‍රමාණයක් ප්ලාස්ටික් ද්‍රව්‍ය මගින් ලබා ගන්නවා. ඒ ඕනෙම දෙයක එහෙමනේ. දැන් අපි නිවසක ගෙදර 3-4 දෙනෙක් හිටියට අපේ නිවස ටිකක් අපි 3 දෙනාගේම ඉඩ ප්‍රමාණය විතරක් නෙමෙයිනේ ගන්නෙ. ඒකට අපේ ඇඳුම් ටික තියා ගන්න ඕනේ. ඉතින් ඇඳුම් කියලා කියන්නේ ප්ලාස්ටික් වර්ගයක්. එතන පොලි මේ නයිලොන් මූලික වශයෙන් තියෙනවා. ඒක ඒ කෘත්‍රිමව හදන එක. කපු දේවල් වෙනම තියෙන්න පුළුවන්. කොටන් ඒවා. නමුත් ඒවත් සාමාන්‍යයෙන් තියෙන ප්ලාස්ටික්.
ඉතින් ඒ නිසා අපි දැන් මාව මෙහෙම දිහා බැලුවොත් තිස්ස සර් හරි රෝස සර් හරි ඔබතුමා හරි උඩ ඉඳන් පල්ලෙහාටම තියෙන බහුව අවයවක. දැන් මෙතන කෙස් කියලා කියන්නේ ඒකේ ජීවි බයෝ පොලිමර් එක. ඊට පස්සේ ඔබේ ෂර්ට් එක, ඔබේ කලිසම, ඔබේ සපත්තු දෙක, ඔබේ බෙල්ට් එක, මේ බෙල්ස් මේ සියල්ලක්ම බහුව අවයවක දේවල්. ඒ නිසා එදිනදා ජීවිතේට නැතුවම බැරි දෙයක් බවට මේක පරිවර්තනය වෙලා තියෙනවා. ඒ නිසා අපි මේවා ඉතා විශාල විදිහට ගොඩ ගසා ගන්නවා. දැන් ඊට පස්සේ මේ ගොඩ ගසා ගත්තට පස්සේ තමයි ප්‍රශ්නේ එන්නේ. එතකොට දැන් ඊළඟ ප්‍රශ්නය තමයි දැන් අපිට මේක නැතුවත් බැරි මේක ඇතුවත් බැරි ද්‍රව්‍යයක් බවට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ තිසසට බොහොම හොඳින් හැකියාවක් තියෙයි මේ ප්ලාස්ටික් අපද්‍රව්‍යයක් විදිහට අපි පරිසරය විසි කරපුවාම මොකද වෙන්නේ කියලා කියන්නේ. ඒකේ මූලික ප්‍රශ්නය තමයි මේක තමයි මේ ප්ලාස්ටික් වල තියෙන විශේෂත්වය. ප්ලාස්ටික් ඇයි වටින්නේ? ඒක දිරන්නේ නැති හින්දා. ඒක නිසා තමයි අපිට මේ තත්ත්වයට අපි ඇවිල්ලා තියෙන නිසා මේක පොඩි වටිනාකමක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේක පරිසරයට නිකුත් කරපුවාම එතකොටත් ඒක දිරන්නේ නැහැ. නොදිරෙන ද්‍රව්‍යයක් බවට පත් වෙලා ජීවීන්ට මහා ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනවා. අද අපි මේ කිසිම තේරුමක් නැතුව ප්ලාස්ටික් වර්ග එකතු කරගෙන. දැන් අපි මම නිකන් සරල අපි ගෙදරදී හිතා ගන්නකො කොයිතරම් ප්ලාස්ටික් අපි පාවිච්චි කරනවද කියලා. කොළඹ නගරයට එක දවසකට සාමාන්‍යයෙන් ලක්ෂ 15ත් 20ත් අතර ප්‍රමාණයක් පිටිනුත් පුද්ගලයෝ එනවා. නිකන් මම මේක අදහසක් විදිහට කියන්නේ. කොළඹ ජනතාවත් ඉන්නවා ඒ වගේ ප්‍රමාණයක්. කියන්නේ නගරයේ ආසන්න වශයෙන් ලක්ෂ මිලියන ක විතර වගේ ප්‍රමාණයක් එතනත් ඉන්නවා. කොළඹ නගරය තුල. එතකොට එක දිනකට බත් පැකට් අපි කොයිතරම් ප්‍රමාණයක් මේ අයට හදන්න ඕනේද? ඒ කියන්නේ ලන්ච් ෂීට්ස් අපි කොච්චර ගේන්න ඕනේද? ඊට පස්සේ අපි බොක්සස් දෙනවා නම් පොලිස්ටයිරීන් බොක්සස් කොච්චර ගේන්න ඕනේද? ඉතින් බලන්න කොයි තරම් මේවා දැන් ඊට පස්සේ ඒක නැවත පාවිච්චි කරන්න ටිකක් අපහසුයි. ඒ නිසා මේක අපිට බැහැර කරන්න වෙනවා. ඉතින් මේක ක්‍රමවත් වේදයකට බැහැර නොකළොත් මොකද වෙන්නේ කියන එක ගැන අපේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා දැන් සමහර යෝජනා කරන හරි කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ඔක්කොම ඉවත් කරලා අපිට පුළුවන් කෙසෙල් කොලේ ගේන්න කියලා. ඉතින් දවසකට මිලියන 3ක් අපිට මිලියන 2ක් කියලා ගන්නකෝ. ලක්ෂ 20ක් බත් පැකට් හදන්න කෙසෙල් කොල ගන්න ගියොත් එතකොට අඩුම ගානේ කෙසෙල් කොල්ලකින් අපි 3ක් හදනවා කියලා. අඩුම ගානේ කෙසෙල් කොළ 1 මිලියනයක් ඕනේ. ඉතින් ලංකාවේ මම සති දෙකක් යනකොට මුළු ලංකාවෙම කෙසෙල් ගස්වල කොළ නැති වෙයි. ඒ නිසා මේ සමහර දේවල් තියෙනවා අපිට තරමක් අපහසුයි මේ తত্ত্বය නිසා මේක අපිට කළමනාකරණය කරගන්න. දැන් උදාහරණයක් විදිහට කාලයක් ආවා වතුර බෝතල දැන් පෙට් බෝතලේ වෙනුවට ඇයි බැරි වීදුරු බෝතල් පාවිච්චි කරන්න. මෙහෙම එකක් ආවනේ. හැබැයි වීදුරු බෝතලේ මේකයි දෙකක් ගත්තාම සෞඛ්‍ය සම්පන්න වෙන්න පුළුවන් වීදුරු බෝතල. හැබැයි වීදුරු බෝතලේ තාම ක්ෂණිකයෙන් මේවා ඇසුරුම් කිරීමේදීම නොයෙකුත් ප්‍රශ්න ඇති වෙලා ඒවා බිඳෙනවා. හැබැයි මේ ද්‍රව්‍යයක එහෙම වෙන්නේ නැහැ. දැන් අපි බලන ගම් වතුර කාලයකදී අපි හිතමු දැන් මේ දවස්වල ඔබතුමාලත් මම දැකලා තියෙන හැම ටීවී channel එකම ද්‍රව්‍ය බෙදනවා. වතුර බෝතලුත් බෙදන්න ඕනේ. වීදුරු බෝතල් බෙදන්න ගියා නම් එහෙම මේක ඉතාමත්ම අසාර්ථක තත්වයකට යනවා. ඒ නිසා සමහරක් වෙලාවට මේ වලින් යම් හානියක් වෙන්න පුළුවන්. මම කියන්නේ 100%ක්ම සෞඛ්‍ය සම්පන්න කියලා. මොකද විද්‍යාඥයෝ විවිධ දේවල් කළා. හැබැයි ඒ දේවල් වෙන්නේ අපි මේවා කළමනාකරණය කරන විදිහ අනුව. සමහරව මේවා පරිසරයට දාලා පිලිස්සනවා. පිලිස්සපුවාම වෙනත් ගැටලු ඇති වෙන්න පුළුවන්. දැන් කොයිතරම් වුණත් පොලිඑතිලීන් කියන එක කිසිදු විෂ ද්‍රව්‍යයක් නොඋනයි කියලා කිව්වත් මේ යම් කිසි ද්‍රව්‍යයක් හදන්න ගත්තාම ඒකට තව නොයෙකුත් දේවල් අපි එකතු කරනවා. එකතු කරලා මේ සමස්ත භාණ්ඩය තමයි අපි විනාශ කරන්නේ. එතකොට මේව ඇතුළේ අන්‍යෝන්‍ය ප්‍රතික්‍රියා වෙන්න පුළුවන්. එහෙම ප්‍රතික්‍රියාවක් නැති වෙලා වෙනත් විෂ සහිත දේවල් සිදු වෙන්න පුළුවන්. දැන් ඔය මේ මොනවාද PVC වගේ ගත්තොත් නෑ ඒකේ තියෙන පොලිවයිනයිල් ක්ලෝරයිඩ්. මේක රත් කිරීමේදී අපි කොහොමත් හොයාගෙන තියෙනවා HCl දූමයන් නිකුත් වෙන්න පුළුවන් කියලා විශේෂයෙන්ම මේ දහනය කිරීමේදී. ඒතකොට ඒක ඊටාත්ම කොරෝසිව් නැත්තම් මේ මලකඩ කන නැත්තම් තවංග වුණත් දි รา පත් වෙන ද්‍රව්‍යයක්. ඊට පස්සේ HCl දුමාරයක් නිකුත් වුණොත් එහෙම අර ඔබතුමාගෙන පරිසර දූෂණය සිද්ධ වෙන්න පුළුවන්. අපිට අම්ල වැසි ලැබීමේ ප්‍රවණතාවය වැඩි වෙන්න පුළුවන්. හැබැයි අපි ගෙයක් අරගත්තොත් කොයිතරම් අපි PVC භාවිතා කරනවද? ඉස්සර කාලේ මේක භාවිතා කරේ අපි යකඩ බට. හැබැයි යකඩ බටේ අපි දන්නවා ඒකෙත් කොරෝෂන් එකක් ඒ කියන්නේ විකාදනයක් වෙලා ඒක ඉතා ක්ෂණික ඉක්මනට අපිට ඉවත් කරන්න සිදුවෙනවා. හැබැයි මේ PVC එක බලන්න කොයිතරම් වටිනවද කියලා. දැන් අපි කතා කරන මේ කුඩ රෙද්ද PVC. මොකද ඒකේ වටිනාකමක් ඇවිල්ලා තියෙනවා PVC ජලයට තරම්ම ආකර්ෂණය කරන්නේ නැහැ. ඒක ජලයෙන් තෙමෙන්නේ, කියන්නේ පොඟන්නේ. ඒක ජලය විකර්ෂණය කරනවා. ජල බීතික වෙනවා. ඉතින් ඒ නිසා බලන්න ඒක නිසා වාසියක් ඇවිල්ලා තියෙනවා. හැබැයි දැන් කුඩ හැම පුද්ගලයෙක්ම කුඩ පාවිච්චි කරනවා ඇතිනේ අඩුම ගානේ ජනගහණයෙන් භාගයක්වත්. මේවා ඉතින් අපි විවිධ ආකාරයට පරිහරණය කරලා එකපාරට විනාශ කරපුවාම කුඩේ විසි කරපුවාම කුඩේ අර PVC කොටසත් අපි පරිසරයට එකතු කරනවා. ඉතින් ඒක නිසා මේ ද්‍රව්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය.
මේ ද්‍රව්‍ය නැතුව අපිට ජීවිතයක් ගැන හිතන්න ටිකක් අපහසුයි. මොකද හේතුව අපි ඒ තරම්ම මේ වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි දැන් ළමයින්ට දැන් මේ වගේ මේ ද්‍රව්‍යයක් ඕනේ. මේ විවිධ ද්‍රව්‍ය වලින් ලබා දෙන්නේ විවිධ ගතිගුණ, විවිධ දේවල්. හැබැයි මේවා අපිට කොහොමද පරිසරයට මුදා හරින්නේ? ඒක අපි දැන් කියන solid waste management. ඒ කියන්නේ මේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කියලා වෙනම පාඩමක් දැන් අපි උසස් පෙළට එකතු කරලා තියෙනවා. හැබැයි මම හිතන්නේ මේක ආරම්භ කරන්න ඕනේ උසස් පෙළේදී නෙමෙයි. මම හිතන්නේ 3-4 වර්ෂේ ඉඳන්ම ළමයින්ට කියලා දෙන්න ඕනේ. ඉතින් මේ අපේ පුංචි දරුවෝ අද ගෙදර ගිහිල්ලා බලන්න ගේ ඇතුලේ තියෙන නොයෙකුත් ප්ලාස්ටික් භාණ්ඩ වල මේ සලකුණ දාලා තියෙනවා කියලා. අනිත් එක මෙන්න මේකෙන් තමයි මේ අපි මේ විශේෂ සලකුණක් මේක මම ඊළඟ අවස්ථාවේදී මේක තවදුරටත් විස්තර කරන්න. මේ තියෙන්නේ මේ රීසයිකල් කරන්න කියන එක තමයි මේ තියෙන්නේ. නැව ප්‍රතිචක්‍රීකරණය කළ යුතුයි. ඒතර මේ ප්‍රතිචක්‍රීකරණය සඳහා තමයි මේ අපි අංක 7 ලබලා දීලා තියෙන්නේ. නිසා මේකෙන් අදහස් වෙන්නේ එක කියන්නේ එකපාරක් පාවිච්චි කරන්න පුළුවන් කියන සංකල්පේ නෑ. ඒ නිසා මේවා ඊටාමත්ව වැදගත් ද්‍රව්‍ය, මේක රසායනික ද්‍රව්‍ය. විශේෂයෙන් මේවා අපිට හුඟක් හදා ගන්න පුළුවන් වෙනවා. මොකද මේ තෙල් පිරිපහදුව වලදී මේ ලැබෙන ද්‍රව්‍ය වලින් තමයි අපි හුඟක් වෙලාවට මේ ද්‍රව්‍ය නිර්මාණය කරගන්නේ. ඒ කියන්නේ මේකේ මේ පොලිම එකක් කියලා කියන්නේ බහු අවයවකේ හදන්නේ මොනොමර්ස් වලින්. ඒ කියන්නේ ඒ තනි ඒක අවයවක හරියට නිකන් කාබෝහයිඩ්‍රේට් එකේ ඒක අවයවකේ ග්ලූකෝස් වෙනවා වගේ ඒ ග්ලූකෝස් අණු ගොඩාක් එකට එකතු වෙලා කාබෝහයිඩ්‍රේට් හැදෙනවා වගේ වයිනයිල් ක්ලෝරයිඩ් අණු ගොඩක් එකට එකතු වෙලා තමයි PVC හැදෙන්නේ. හැබැයි එතන අපි ලබා ගන්නේ ඔය පිරිපහදු වලදී ලැබෙන අතුරුඵල තියෙනවා. ඒවා ඊටාමත්ම සැහැල්ලු කාබනික ද්‍රව්‍ය. ඒ වලින් මේ ද්‍රව්‍ය හදාගන්න පුළුවන්. මේක ඊටාමත්ම මිනිසාට අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් අපිට සමහරවිට මේවා ඉවත් කරලා ඒ වෙනුවට සබ්ස්ටිටියුෂන්ස් ඒවා වෙනුවට අපි භාවිතා කළ යුත්තේ මොනවාද කියන එක පිළිබඳව අපිට අරුබුදයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම පොඩි වෙනසක් කරා අපේ සාකච්ඡාව තුළ. මොකද අර අපි අදහසකුත් කියනවා අධ්‍යාපනයේදී විනාඩි 15ක් 20ක් එකම මාතෘකාව අහගෙන හිටපුවාම ඇති. පොඩි වෙනසක් කරන්න කියලා. ඉතින් එහෙම එකකුත් තියෙන නිසා මම හිතුවා අද පොඩ්ඩක් මේ කන ගැනම කතා කර ඉඳලා එකපාරටම මම පොලිතින් පැත්තට ආවා. හැබැයි තිස්ස ජනනායක මහත්මයාට නම් මේක සම්බන්ධ කරගන්න පුළුවන්. කනෙත් මම හිතන්නේ පොඩි කෑල්ලක් ඉතුරු වෙලා තියෙනවා ඔබතුමා ගාව. හොඳයි. වාසි ඇතුළෙම අවාසිත් තියෙනවා. දැන් වාසි අවාසි තක්සේරු කරන්න ඕන වාසි තමයි. හැබැයි කෙටි කාලීනව දීර්ඝ කාලීනව අවාසි වෙනවා නම් ඒව තවදුරටත් පවත්වාගෙන යනවාද කියලා. දැන් පොලිතීන් ගැන ඔබතුමා සඳහන් කළා වෙනත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සහ වෙනත් අපද්‍රව්‍ය ශබ්ද පරිසර දූෂණයට කොයිතරම් බලපාලා තියෙනවද කියලා බරපතල ප්‍රශ්නයක් ලෝකේ සාකච්ඡා වෙනවා. අපි වැලි ගොඩක් ගෙනාවොත් එහෙම සමහර වැලි ගොඩවල් වල ඉස්සර නම් මැණික් ගලුත් තිබිලා හම්බෙලා තියෙනවා. වැලි ගොඩවල දැන් ඉතින් ওই බැටරි කෑල්ලක් දෙක යෝගට් කෝප්ප මේ නොඑක් දේවල්. මොකද මේ දැන් බලන්න ජංගම දුරකථන වල බැටරි සමහරු තැන විසි කරන දැන් ටිකක් අඩුයි ඒව ගංගා ඇලදොල වලට පවා විසි කරලා සමහරට වැලිත් එක්ක ආපහු ගෙදරට ආපු අවස්ථා තියෙනවා. ඉතින් මේ පරිසර දූෂණය කියන්නේ විශාල මාතෘකාවක්, ලොකු මාතෘකාවක්. අපි කණෙන් ශබ්ද දූෂණයට ගියා, එතනින් පරිසර දූෂණයට ආවා, අපි ප්ලාස්ටික් පොලිතීන් වලට ආවා. තිස්සජනනායක මහත්තයා මේ මියගිය මුවන්ගේ සිරුරු හම්බෙලා තිනවා පොලිතීන් ගුලි ඇතුලේ. ඊළඟට අලි දාපු බෙටිනේ කියන්නේ මලපාගෙන ලොකු බෙටි අර රවුම් එක පොලිතීන් ගුලි හිර වෙලා උන්ගේ අර හිර වෙලා මේ ඔය වනජීවි අංශවල වැඩ කරන අය හැම දන්නවා මේ ඉන්නේ කැලේ පාරට අවිල්ලා කාලා ගිහින් තියෙන පොලිතීන්. ඉතින් මෙව්වා සත්ව ජීවිතවලට කොයිතරම් බලපාලා තියෙනවද කියලා අපිට කතා කරන්න පුළුවන්. හොඳයි තිස්සජනනායක ගුරුතුමා. අපේ ජේෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහත්මයා දැන් අපේ පැහැදිලි කරා මේ පොලිතීන් සහ ප්ලාස්ටික් ගැන. ඒ ගැන සහ ඒවයේ දි รา පත් වීම ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා මම. ඊට කලින් මේ රූපසටහනේ කන පිළිබඳව පොඩ්ඩක් කතා කරපු එකේ තව චූටි කොටසක් කනේ ක්‍රියාකාරීත්වය ගැන ඉතුරු වෙලා තියෙනවා. නිසා ඒක පැහැදිලි කරලා ඉන්නම් මම. මෙතන ඇත්තටම මේ උත්තර නාලයේ තියෙන තරලය කම්පන වෙනවා. එහෙම කම්පන වෙලා ඒ කම්පන සහ තරංග මේ රයිස්නර් පටලය කියලා එකක් තියෙනවා. ඒක හරහා මෙතන තියෙන මධ්‍ය නාලයට සම්ප්‍රේෂණය වෙනවා. ඒතර මේක ඇතුලේ තියෙනවා තරලයක්. ඒ තරලයේ ඇතිවන කම්පන මගින් මෙන්න මේ පාදස්ත්‍ර පටලය කියලා මම මේ ඇඳලා තින්නේ. මේක මෙහෙම කම්පණය වෙනවා. එහෙම කම්පණය වෙනකොට මෙන්න මේ සංවේදී රෝම සහිත සෛලවල කෙලවර
මේ මෙතන උඩ ගෑවිලා මේක උඩට යනකොට මේ රෝම නැමෙනවා. ඒක හරියට මට මෙන්න මෙහෙම පෙන්වන්න පුළුවන්. දැන් මේ ටෙක්ටම් පටලය කියන එක මේ වගේ තියෙනවා නම් සංවේදී රෝම සහිත සෛල මෙහෙම තියෙනවා නම් දැන් පාදස්ස පටලයේ කම්පණය වෙනකොට මේක මෙහෙම මේ රෝම නැමෙනවා. නැමිනවත් එක්ක මෙතන පටන් ගන්නවා ස්නායු ආවේගයක්. ඒ ස්නායු ආවේගය මේක ඔස්සේ ශ්‍රවණ ස්නායුවට ගමන් කරනවා. ආන් එහෙම ගමන් කිරීමෙන් තමයි මේ ශබ්ද තරංගයේ මොළය දක්වා ගමන් කරන්නේ. මොළයට ගමන් කළාට පස්සේ තමයි ඒක හඳුනා ගැනීම කෙරෙන්නේ. ඒ ගැන තමයි මම විශේෂයෙන් කතා කරන්න හිටියේ. දැන් අපි පොලිමර්ස් ගැන කතා කරන්න આવොත් නැත්නම් බහු අවයවික ගැන කතා කළොත් ඒකෙත් විශේෂ දෙයක් තියෙනවා කතා කරන්න බහු අවයවික ගැන. අපි මෙහෙම බලමු. දැන් අපි ගහක් පිළිබඳව බැලුවොත් මේ ගහක මේ තියෙන පත්‍ර මුල් මේ පත්‍රයක තියෙන සෛල ගත්තොත් එහෙම මෙහෙම මේ සෛලයක වටේට තියෙනවා සෛල බිත්තිය කියලා එකක්. මෙන්න මේක සෛල බිත්තිය. මේ සෛල බිත්තිය ඇතුලේ තියෙන කෙඳි ටිකක්. අපිට ඕයි නම් ඒ කෙඳි මේ වගේ ඇඳ හැකි වොම්. මේවා ඇත්තටම කියනවා නම් සෙලියුලෝස් කෙඳි මේ තියෙන්නේ. ඒවා අක්‍රමවත් ලෙස පිහිටලා තියෙන්නේ. සෙලියුලෝස් කියන එක ගත්තොත් මේ සෙලියුලෝස් කියන එක හැදිලා තියෙන්නේ මේ වගේ ග්ලූකෝස් වලින්. මම මේ ග්ලූකෝස් වල ව්‍යුහ සූත්‍රය අඳින්න නැතුව හැමෝටම සරලව තේරෙන්න ඕන හින්දා මම නිකන් මේ වගේ බෝල දාලා අඳින්නම්. එතකොට මේකේ තියෙනවා මෙන්න මෙහෙම ග්ලූකෝස් වලින් හැදිච්ච දාම. එක දාමයක් නෙමෙයි මේ එක මේ සෙලියුලෝස් කෙන්දක් ඇතුලේ මෙහෙම ග්ලූකෝස් දාම රාශියක් තියෙනවා මේ වගේ. මෙහෙම මේ විදිහට සම්බන්ධ වෙලා. ඒ වගේ දාම ගොඩක් සමාන්තරව තියෙන අතර ඒ දාම අතර හරස් අතර හයිඩ්‍රජන් බන්ධනක් තියෙනවා මෙහෙම. එහෙම වෙලා තමයි මේ එක ග්ලූකෝස් මේ සෙලියුලෝස් තන්තුවක් හැදෙන්නේ. එතකොට මේ එකක් ග්ලූකෝස් නම් මෙන්න මෙතන තියෙන බන්ධනය තියෙනවා මේ ග්ලයිකොසිඩික බන්ධනය මගින් තමයි මේක බැඳිලා තියෙන්නේ. ඒ වගේ එක සෙලියුලෝස් කෙන්දක මේ වගේ ග්ලූකෝස් ඒකක 10 ගාණක් තියෙනවා. එතකොට මේ ග්ලූකෝස් එක ඒකකයක් ගත්තොත් අපි කියනවා ඒක තමයි මොනෝමර් එක. එහෙම නැත්නම් ඒක අවයවිකය. ඊටසේ ඒ වගේව ගොඩාක් සම්බන්ධ වෙලා හැදෙන බහු අවයවීකරණයෙන් හැදෙන ඵලය තමයි බහු අවයවිකයක් කියලා කියන්නේ. එතකොට මේ බහු අවයවිකය කවුරුත් හදන කෙනෙක් නැහැ. ඒ කියන්නේ ඒ සෙලියුලෝස් කියන බහු අවයවිකය ගත්තොත් ස්වභාවිකව ශාකයක් ඇතුලේ හැදෙන එකක්. එතකොට ඒ විදිහට ජීවීන් තුල පවතින බහු අවයවික ගත්තොතින් හේම ප්‍රධාන බහු අවයවික වර්ග තුනක් තියෙනවා. ඒ එකක් තමයි පොලිසැකරයිඩ් කියන එක. පොලිසැකරයිඩ්. දැන් මම මීට පෙර සඳහන් කරපු සෙලියුලෝස් කියන්නේ පොලිසැකරයිඩ් වර්ගයක්. පිෂ්ඨය කියන්නේ පොලිසැකරයිඩ් වර්ගයක්. එතකොට අපේ අක්මාවේ සංචිත කරලා පවතිනවා තව සමහර මේ සංයෝග. එතකොට ඒවත් පොලිසැකරයිඩ්. දැන් ග්ලයිකෝජන් කියලා අපි හඳුන්වන්නේ. ඒවත් පොලිසැකරයිඩ්. එතකොට දැන් සමහර වෙලාවට ඔබ දන්නවා කෘමීන්ගේ ඇඟේ තියෙනවානේ පොත්තක් වගේ තියෙන අර ඉස්සගේ අපි සුද්ධ කරලා අයින් කරන්නේ පොත්ත වගේ එකක්. ඒක කයිටින්. ඒ කයිටින් කියන්නේත් ඒ වගේ පොලිසැකරයිඩයක්. ඒ ඔක්කොම බහු අවයවික. ඊට පස්සේ අපි ගාව තියෙනවා මේ අපේ හිසකෙස් නියපොතු ඒවා ගත්තොත් ඒවා ප්‍රෝටීන. ප්‍රෝටීන් හැදෙන්නේ ඇමයිනෝ ආම්ල රාශියක් එකට එක සම්බන්ධ වෙලා අර ඉස්සෙල්ලා කිව්වා වගේ. එතකොට ඒකත් බහු අවයවිකයක්. ඊට පස්සේ අපේ තියෙනවා DNA කියන්නේ බහු අවයවිකයක්. ඒ වගේම RNA කියන්නේ බහු අවයවිකයක්. එතකොට මේ ටික ඔක්කොම ජීවියෙක් තුල ස්වභාවිකව නිෂ්පාදනය වන බහු අවයවික. ඒ හින්දා මේවට කියනවා බයෝපොලිමර්ස් එහෙම නැත්නම් ජෛව බහු අවයවික කියලා. එතකොට මේ සෑම ජෛව බහු අවයවිකයකටම ඒකාවයවිකයක් තියෙනවා. මෙතන නම් ග්ලූකෝස් වෙන්න පුළුවන්, මෙතන නම් ඇමයිනෝ ආම්ල, මෙතන තියෙනවා නියුක්ලියෝටයිඩ්. ඒවා එකට බැඳිලා අධික අණුක ස්කන්ධයක් සහිත සංයෝග නිර්මාණය කරනවා. ඉතා විශාල අණුක ස්කන්ධයක් සහිත සංයෝග. ඒ අනුව පොලිමර්ස් කියලා කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. පොලිමර්ස් කියලා කියන්නේ ජීවීන් තුල තියෙන දෙයක්. දැන් අපේ මහාචාර්යතුමා පැහැදිලි කරේ ජීවීන් තුල පවතින මේ බයෝපොලිමර්ස් වලට අමතරව මිනිසා කියන ජීවියා විසින් අලුත් පොලිමර්ස් වර්ග හදලා තියෙනවා. ඒවත් බහු අවයවික තමයි. හැබැයි ඒවා ජෛව බහු අවයවික නෙමෙයි.
එතකොට පොලිතීන්, පොලිස්ටයිරීන්, එතකොට ප්ලාස්ටික් ඒවයේ තියෙන්නේ එහෙම හදපු ජෛව බහුව අවයවික. සෝරි මේ සාමාන්‍ය බහුව අවයවික. ඒවා ජෛව බහුව අවයවික නෙමෙයි. දැන් අපි බලන්න ඕනේ ජෛව බහුව අවයවික සහ කෘතිම බහුව අවයවික අතර තියෙන වෙනස මොකක්ද කියලා. ඒ වෙනස තමයි දැන් ඔබට මතක ඇති අර අපි ඉස්සර අපේ අම්මලා හැම ඉස්සර කඩේ අරන් ගියා පම්මල්ලක්. ඒ පම්මල්ල ටික කාලයක් යනකොට ඔන්න අර ඒකේ අඬු ඒක ගැලවෙනවා. අඬ ගැලවුණාට පස්සේ ඉතින් වැඩක් නැහැ. ඊට පස්සේ ඒක විසි කරලා දානවා. ඒ විසි කරලා දැම්මට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම දි รา පත් වෙලා යනවා. ආයි මොනවත් ඉතුරු වෙන්නේ නැහැ. ඒවා සම්පූර්ණයෙන්ම මොකුත් ඉතිරි වෙන්නේ නැති වෙන්න දිරලා යනවා. එතකොට ඒ පම්මල්ලේ තියෙන පං කොළ වලින් හදලා තියෙන්නේ. ඒක මොකද්ද? මේ වගේ පොලිසැකරයිඩ් වලින් සෑදුණු ජෛව බහුව අවයවිකයක්. ඒකේ තියෙන සෙලියුලෝස්. එතකොට මේ සෙලියුලෝස් කියන රසායනික ද්‍රව්‍යයේ ජීර්ණය කරන්න පුළුවන් එන්සයිම පසේ ඉන්න ජීවීන් ගාව තියෙනවා. විශේෂයෙන්ම දිලීර සහ බැක්ටීරියාව ගාව තියෙනවා සෙලියුලේස් කියන එන්සයිමය. ඒක දාපුවාම අර තිබිච්ච සෙලියුලෝස් වලින් හැදිච්ච අර පම්මල්ල සම්පූර්ණ ජීර්ණය කරන්න පුළුවන්. නමුත් පොලිතීන්, පොලිස්ටයිරීන්, PVC ඒ වගේ කෘතිමව හදපු බහුව අවයවික තියෙනවානේ. ඒවා පසට දාපුවාම ඒක බිඳහෙලන්න ඒ පසේ ඉන්න ජීවීන් ගාව එන්සයිම නැහැ. ඒ හින්දා ඒ එන්සයිමයක් දාලා ඒක ජීර්ණය කරන්න බෑ. ඒ නිසා ඒක පසට එකතු වුණාම බොහෝ කාලයක් පස තුල පවතිනවා. එතකොට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මේ කෘතිම බහුව අවයවික හදාගත්තේ? ඒවා හදාගත්තේ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා. දැන් මේ කොවිඩ් රෝගය ගැන එහෙම කතා කරනකොට ඔබ දකිනවා ඇති අර වෛද්‍යවරු සම්පූර්ණයෙන්ම ඇඟ ආවරණය කරන ඇඳුම. ඒතර ඒවා පවා නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ කෘතිමව හදපු පොලිඉතිලීන් නේද? එතකොට අන්න ඒ වගේ ඒවයින් අපිට ගන්න ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. මම දකින්නේ දැන් හැමෝම කියනවනේ මේ පොලිතීන් ප්ලාස්ටික් හදපු නිසා පරිසර දූෂණය වෙනවා කියලා. නමුත් ඇත්තටම මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ පොලිතීන් හෝ ප්ලාස්ටික් වල නෙමෙයි. මට හිතෙන්නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අපේ ආකල්පවලයි. ඒ කියන්නේ මේ ද්‍රව්‍ය තුල නෙමෙයි තියෙන්නේ. ආකල්පවලයි අවුල තියෙන්නේ. ඒ කියන්නේ අපි පොලිතීන් හෝ ප්ලාස්ටික් හෝ භාවිතා කරනවා අපිට ප්‍රයෝජනවත් වැඩක් සඳහා. ඊට පස්සේ අපි භාවිතාවෙන් පස්සේ මොකද්ද කරන්නේ කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ භාවිතා කිරීමෙන් පස්සේ අපිට ඒවා කිසිම කලමනාකරණයක් නැතුව අර දාලා තියෙන මාතෘකාව බයොලොජි වලත් දාලා තියෙනවා ඝන අපද්‍රව්‍ය කලමනාකරණය කියලා. කලමනාකරණය කියන වචනේ භාවිතා කරලා තියෙන එකයි. අපේ සාමාන්‍ය ස්වරූපය මම දැකලා තියෙනවා. මම එක අවස්ථාවක දැක්කා මේ දැන් අවුරුදු 2කට විතර කලින් එක තැනක වෙසක් එකට දන්සලක් දෙනවා. ඒ දන්සලේ දෙන්නේ යෝගට්. එතකොට ඒ දන්සල ඉවර වෙලා යන වාහනයක් පස්සේ මමත් ගියා. යනකොට යෝගට් කෝප්ප 4ක් 5ක් මේ ජනේලෙන් එළියට විසි කළා කාලා ඉවර වෙලා. ඔන්න ඔතන තමයි අපේ මේ ඇටිටියුඩ් වල ප්‍රශ්නයක් ඇත්තටම තියෙන්නේ. මේ කොවිඩ් වගේ රෝගයක් පැතිරෙන කොටත් අපිට ඒකටත් මේ ප්‍රශ්නේ අපිට ඇත්තටම බලපාලා තියෙනවා. ඉතින් ඒක නිසා පොලිතීන් හා ප්ලාස්ටික් වලින් අපිට ගණ්ඩ ප්‍රයෝජනයක් තියෙනවා. එතකොට ඒක අපි භාවිතා කරන්නේ වැරදි ක්‍රමයකට. භාවිතාවේ වැරද්දෙන් තමයි අපි භාවිතා කරා ඔහේ තැනක් නොතනක් විසි කරලා දැම්මා. ඊට පස්සේ ඒවා ගිහිල්ලා කාණු වල හිර වෙලා બ્લોක් වෙලා පසේ ඒක හිර වෙලා එතකොට පසේ ශාක වලට මුල් අදින්න බැරි තත්යකටපත් වෙලා ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තියෙන බව හැබෑව. නමුත් මේ ප්ලාස්ටික් වල තියෙනවා රීයූස් කියන එකයි රීසයිකල් කියන එකයි. දැන් අර සුද්‍රජීවීන්ට මේක වියෝජනය කරන්න බැරි වුණාට අපි ඒ ටික ඉවක් බවක් නැතුව පරිසරයට මුදා හරින්න නැතුව අපිට පුළුවන් නම් ඒ ටික එකතු කරලා ඒක රීයූස් කරන්න හෝ රීසයිකල් කරලා ආපහු ගන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි වෙන්න ඕනි දේ. මං හිතන්නේ රීයූස් රීසයිකල් කියන එක පිළිබඳව අපේ මහාචාර්යතුමා වඩා හොඳින් කතා කරයි. යෝගට් කෝප්ප ගැනීම සඳහන් කළා. දැන් කොවිඩ් ගැන කතා කර ඉන්න අතරේ ඩෙන්ගු මදුරුව පහර දෙන්න පටන් ගත්තොත් එහෙම ඔය ඩෙන්ගු පසුබිම් කතාවේ වැනි ඉවත දමන දේවල් තිබුණානේ වතුර රැස් වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ කියන කාරණාව. මොකද ඩෙන්ගු අමතක වෙන්න පුළුවන්. කොරෝනා ආසේ එකත් මතක් වුණා. පරිසර දූෂණය කියන එක බරපතල ප්‍රශ්නයක්. හැබැයි නිදහසේ
විවේක බුද්ධියෙන් අපට හිතන්ට අවස්ථාවක් දීලා තියෙන මුළු ලෝකේටම අපි කරගෙන ආපු දේවල් මොනවද? කරමින් ඉන්නේ මොනවද? ඊට පස්සේ දැන් ආයි සාමාන්‍ය තත්ත්වයටපත් උනායි කියම ඒක සාමාන්‍ය කිව්වට ඒක සාමාන්‍ය තත්ත්වෙම නෙමෙයි. මේකට කියන්නේ නිව් නෝමල් කියලා කියන්නේ. නෝමල් නෙමෙයි වෙන්නේ නිව් නෝමල් එකක් එන්නේ. එතකොට න්‍යාය පත්‍රය වෙනස් කරන්න වෙනවා. අපි කරපු දේවල් අලුතින් හිතන්න සිද්ධ වෙනවා. මහාචාර්යතුමා. ඔව් ඇත්තටම මේ තව එකක් මට මතක් වුණා. දැන් ඔබතුමා මේ ශබ්ද දූෂණය ගැන කතා කරානේ. ඇත්තටම අපේ ඔය කන ඊටාම මේ ශ්‍රව්‍යතා පරාසයකට නැත්නම් මේ ත්‍රිවතා පරාසයකට ත්‍රිවතාව කියලා කියන වචනේ සඳහන් අපි සැර කියලා කියමුකෝ. හඬේ සැරවල් වලට සංවේදී. මොකද එහෙම වෙන්න ඕන. දැන් අපිට ළඟට ඇවිල්ලා අර සමහර පෙම්මතුන් එහෙම ඉන්නේ කෙන්දිරි ගාන කොටත් ඇහෙන්න එපා. මොන හරි ලං වෙලා. ඒ වගේ බෝම්බයක් ගියත් ඇහෙන්න ඕන. ඒ නිසා කන හරීම සංවේදී ලොකු මේ සැර පරාසයකට. නමුත් අපේ ඇහැ ඒ වගේ නෙමෙයි. ඇහැ සංවේදී දාම විද්‍යුත් චුම්බක වර්ණාවලියේ පොඩි පරාසයකට. ඒ කියන්නේ අපිට සුභා ධර්මයේ ඕන නැතිව පෙන්වන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. අපිට ඇස් සංවේදී වුණා නම් පරමාණු අණු බලා ගන්න මහා අප්‍රබංශයක් වෙන්නේ අපි ලස්සන කියන සංකල්පෙත් නැති වෙනවා. අණු පරමාණු පෙන්න ගත්ත නම් මොකද ඕවා එහෙම පණුව වගේ දඟලනකොට කවුරුත් ළඟටවත් එන්නේ නැහැ. සෛල පෙනුනත් අවුල්නේ නේද? අපේ සෛල මට්ටමින් පෙනුනත්. ඉතින් බාන සුභා ධර්මයේ ලස්සන. හැබැයි කන එහෙම නෙමෙයි. කන ලොකු මේ ශ්‍රව්‍යතා පරාසයකට සංවේදී කරලා තියෙනවා. මොකද අපිට බැන්නත් ඇහෙන්න ඕන, කෙන්දිරි ගාවත් ඇහෙන්න ඕන. ගොඩාක් අඩු සංඛ්‍යාත ඇහෙන්නේ නැහැ. දැන් හෘද වස්තු එක අපිට ඇහෙන්නේ නැහැ. එතකොට අපිට ජීවත් වෙනවා කියලා තේරෙනවා මහා කරදරේ. ඒක නෙමෙයි. ඒකනේ දැන් දොස්තර මහත්තුරු අර ඒ ශබ්දය ගුණණය කරලා තමයි අර වේදනලාවෙන් මේ කනට ගන්නෙ. ඉතින් ඒ වගේ මේ ලස්සන දේවල් තියෙනවා. එතකොට මේ ශබ්ද දූෂණය කියන එකත් ඇත්තටම මේ කනේ තියෙනවා මේ සීමා දෙකක්. එකක් තමයි ශ්‍රව්‍යතා දේහලිය කියලා අපි ඒ ලෙවල් ළමයින්ට උගන්වනවා. ඒ කියන්නේ දේහලිය කියලා කියන්නේ ඊට උඩින් ශබ්ද තියෙන්න ඕනේ නැත්නම් ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ කෙරවල තියෙනවා වේදනා දේහලිය කියලා. ඒ කියන්නේ ඒ පරාසයට ගියොත් එහෙම කන රිදෙන්න ගන්නවා. ඉතින් ඒ වගේ ලොකු පරාස තියෙනවා. එතකොට ඒ ශබ්ද දූෂණය අපි එච්චර කතා කරන්නේ නැහැ ලංකාවේ. නමුත් මම දන්නවා දැන් ওই ගොඩක් වෙලාවට ওই බස් රථවල ඔය බස් රියදුරෝ නිකම් වුණත් හෝන් ගහනවනේ. ඒ මිනිස්සුන් මම හිතන්නේ දැන් ඇතන හෝන් එක තියෙන්න ඕන. දැන් පිටරටවල් වලට ගියාම හෝන් නිකන් ගහන්නේ නැහැ වාහනවල. ඇතනම හෝන් එක භාවිතා කරන්නෙම නැහැ පිටරටවල් වල වාහනවල. හෝන් එකක් අපිට තියෙන්නේ හදිසියෙන් අනතුරක් ආවොත් අපි කව හරි පැන්නොත් දැන් බස් අය නිකනුත් හෝන් ගහනවා. ඉස්සරහින් බස් එකක් ගියත් හෝන් ගහනවා. දැන් සමහර බස් අය ඉන්නවා අපි තුමු මේ දැන් අපි තුමු මේ වර්ණ සංඥා කලර් ලයිට් වල නවත්තන් ඉන්නවා. එතකොට අපි තුමු දැන් පෝලිමත් තියෙනවා. අතන කොළ පාටනකොට මේ මෙහෙ ඉන්න එක්කන හෝන් ගහනවා. ඒගොල්ලෝ ෆිසික්ස් දන්නේ නැහැ. මොකද අර කොළ එනකොට මේ ටික යන්න බැහැර ටික එන්න. ඉතින් පිටිපස්සේ ඉඳන් මහා හයියෙන් හෝන් ගහනවා. ඉතින් මේ මං වගේ ආකල්ප ප්‍රශ්න තියෙනවා අපේ. ඉතින් මම දන්නේ පොලිසියෙන් එහෙම ඔය කාලෙකදී මැන්න ඔය එක නලා වර්ග දාලා එන මේ ශබ්ද ත්‍රිවතා නලා එහෙම තහනම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ශබ්ද දූෂණය කියන එකත් ඇත්තටම අර පරිසර දූෂණයටම යන කෑල්ලක් තමයි. ඊළඟට තව එකක් මට අමතක වුණා මෙතන කියන්නේ දැන් ආයේ මේ රූපෙට આવොත් එහෙම මෙතන තවත් පොඩි මේකක් තියෙනවා මේ මෙතන තියෙනවා මේ මැද කනේ මේක යුස්ටේකිය නාලයනේ යුස්ටේකිය නාලය කියලා ගත්තා. දැන් ඒක තියෙන්නේ. දැන් මෙතන මේකත් හරි ලස්සනයි. ඒක මේ උගුරට විවෘත අන්න හරි උගුරට විවෘත වෙලා තියෙන්නේ. ඒක වෙන්නේ මේ හදිසි පීඩනාන්තරයක් ආවොත්. දැන් උදාහරණයක් අරන් හිතන්නකෝ මේක සාමාන්‍යයෙන් අපි අත්දකින්න දෙයක්. අපි තුන් අහස් යානයක එහෙම යනකොට සමහරලාට ඔයගොල්ලෝ ගිය අය මතක ඇති මේ අත්දැකලා ඇති සමහරට මේ කම්බරේ රිදෙන්න ගන්නවා. ඒක මටත් වෙලා තියෙනවා. ආශ්චර්යකට. මොකද එකපාරට දැන් මේක මේ යුස්ටේ කියන ආලයක් තිබ්බේ නැත්නම් මේක වෙන්නේ මේ අපි තුමු දැන් අපි වායුගෝලයේ ඉන්නකොට මේක ඇතුලේ තියෙන්නේ සවායුගෝලීය පීඩනය. එතකොට අපි මොන හරි උසකට ගියාම එහෙම නැත්නම් අහස් යානයක හදිසියේ පීඩන වෙනසක් ආවොත් මේ කම්බරේට දැනෙනවා ඒක. ඒ කියන්නේ මේ පිට පීඩනයයි ඇතුලේ පීඩනය අතර වෙනසක් ඇති වෙනවා. ඒ වෙනස ඇති වෙන එක බැලන්ස් කරන්න තමයි මේ යුස්ටේ කියන ආලය ග්‍රසනිකාවට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර ඕගොල්ලෝ දන්නවා ඇති දැන් අපි ඔය අහස් යානයක එහෙම යනකොට සමහරලාට මේ වේදනාව ආවොත් අපි කරන්නේ මෙහෙම කෙලගිලිනවා. මම හිතන්නේ කෙලගිලිනකොට මේ වෙන්නේ අර මේ බැලන්ස් වෙනවා මේ පිටත මේ ග්‍රසනිකාවේ තියෙන එකයි මෙතන එකයි අර පීඩනේ බැලන්ස් වෙනවා. එහෙම නැත්නම් සමහරලාට අහස් යානයේ සමහරට අපිට
දොඩම් වීදුරුවක් ඉල්ලගත්ත හැකි නේ ඒ වගේ. එතකොට ඒ වගේ වුණා දොඩම් වලින් වෙන්නේ මම හිතන්නේ කේටය ශ්‍රාව වෙනවා. කේටය ශ්‍රාව වුණා අපි මේක ඇරෙනවා කට. කට ඇරනවාම අර මේක ලස්සනට බැලන්ස් වෙනවා මේ පිට කණේ පීඩනය ඇතුළු කණේ මැද කණේ පීඩනයයි. මොකද මේ බැලන්ස් උන් නැතුව හදිසියවත් පීඩන ලොකු වෙනසක් ආවොත් කම්බරේ පුපුරන්න පුළුවන්. ඉතින් බලන්න සුභා ධර්මයේ කොච්චර මේක ලස්සන හදලා තියෙනවද හරියට මේක හැබැයි ඒකේ පොඩි අවාසියකුත් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා දැන් සමහරලාට අපි උග්‍ර ආබාධයක් ආව සමහරවිට කන් දෙන්න ගන්නවා. ඒ ඔය උෂ්ඨ කියන ආලේ දිගේ ඔය මොන හරි බැක්ටීරියා යන්න පුළුවන්. තමයි පොඩි දරුවන්ගේ ඕක වැඩි පොඩි දරුවන්ගේ කියන්නේ උෂ්ඨ කියන ආලේ කොටයි කියලා. මම හරියට දන්නේ නැහැ මම ඔය කිව්වලා තියෙනවා මොකද මම බයොලොජි දන්නේ නැහැ ඇත්තට. එතකොට ඒ නිසා පොඩි දරුවන්ට ගොඩාක් ලාට ඔය ආසාදන එනවනේ. ඒ කියන්නේ දැන් උගුරේ මොන හරි සෙම්පතිස්සාවක් කළා සෙමගෙනොත් ඒ කනටත් ඒක දැනෙනවා. හැබැයි ඒක හරි අවශ්‍යයි මේ නාලේ තිබ්බ නැත්නම් එහෙම ඔය පීඩන අන්තර වලට පීඩන වෙනසක් වලට කම්බරය පල්ල යන්න පුළුවන්. දැන් කම්බරේ පල්ල යන්න සමහර අය ගහනවනේ ඒ කාලේ ඔය කියනවනේ කම්බරේ පැලෙන්න දෙනවා කියලා. කන පැලෙන්න දෙනවා කියලා. කන පැලෙන්න දෙනවා කියලා බෙරේ පල්න එක තමයි. වෙන පැලෙන්න දෙන්නේ. වෙන පැලෙන්න දෙයක් නැහැ නේ. ඇත්තට මේ කම්බරේ කියන මේ වචන වලට මම ආසයි මේ ජීව විද්‍යා වචන වලට වඩා. මොකද බෙරේ කියන්නේ ඇත්තටම බෙරේ තියෙන අර මේ ගහන තැන වගේ නේ බෙරේ තියෙන්නේ. ඉතින් ඒකත් කම්බරේ තමයි. හැබැයි ඉතින් මේ දැන් බයොලොජි කරන දරුවෝ මගේ වචන විශ්වාස කරන්න එපා. අර තිස්ස ගුරුතුමා කියන වචන විශ්වාස කරන්න. මොකද මේ ඒවා ලිව්වොත් තමයි මේ ලකුණු ගන්න පුළුවන්. ජීව විද්‍යාත්මක වචන වැදගත්. ඉතින් අපි සාමාන්‍ය විහාරයේදී අපි නන්දා ගන්නවා අපේ ලේසියට නැත්තම් ඉතින් සාමාන්‍ය ජනතාවටත් මේවා පැහැදිලි වෙන්න එපා. හොඳයි. සංගීතයේ භෞතික විද්‍යාව කියලා අපි දොරමඩලාව වැඩසටහනක් කළා මහාචාර්යතුමත් කතලා. ඒ වැඩසටහන හොයාගෙන බලන්න පුළුවන් නම් මේ කන පිළිබඳ මාතෘකාව සහ දැන් ශබ්දයේ උපදින වස්තුන් පිළිබඳව කතා කරද්දී සංගීත භාණ්ඩ ආදිය පිළිබඳව කතා කරන්න පුළුවන්. දැන් විද්‍යාත්මක හේතු ලියන්ට එනවා විභාගෙට උසස් පෙළට කෙසේ වෙතත් සාමාන්‍ය පෙළට සහ සාමාන්‍ය 6 පන්තියෙන් ඉහළ දරුවන්ට විද්‍යා පාඩමේ තියෙන කොටසක් තමයි. දැන් කන් අගුල් වැටෙන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඔන්න ලියාගන්න දන්නවා. දැන් කනේ හැඩය මෙහෙම පිහිටලත් මිනිස්යන්ගේ කන් මේ ආකාරයට රැලි සහිතව පිහිටා තිබෙන්නේ ඇයි? ඔන්න උත්තරයක් ලියාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. පොලිතින් නොදිරන්නේ ඇයි කියලා විද්‍යාත්මක හේතු ලියන්න ප්‍රශ්නයක් ආවත් අද ටෙලිවිෂන් ඉස්කෝලේ බැරුව නම් ඒකට පිළිතුරු තියෙනවා මහාචාර්යතුමා. ඔව් අර දැන් අපි කතා කරානේ දැන් පොලිතින් කියන එක අපිට හුඟක් වෙලාවකට නැත්තම් ප්ලාස්ටික් කියන එක අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා. නමුත් අපේ තිස් ජනනායක මහත්මයාත් පැහැදිලි කිරීමක් කරා මේක මේ අපද්‍රව්‍යයක් විදියට පරිසරයට එකතු කිරීම නිසා අපිට ගැටලු ඇති වෙලා තියෙනවා ඇති වෙනවා. ඒ නිසා තමයි සමහර අය ප්ලාස්ටික් භාවිතය අත්හල යුතුයි කියලා ඒ වගේ තත්ත්වයක් පවා ඇවිල්ලා තියෙනවා. නමුත් අපි උසස් පෙළ ළමයින්ට උගන්වනවා අලුත් සංකල්පයක්. ඒක අලුත් නෑ. දැන් ඉතින් අඳුනලා දෙන යම්කිසි කාලයක් කරන 3R කියලා. ඒ කියන්නේ R අකුරු 3ක් තියෙනවා මේ ඝනද්‍රව්‍ය අපද්‍රව්‍ය කළමනාකරණය කරනකොට. පළවෙනි R එකෙන් අපි කියවෙන්නේ reduce කියලා. ඒ කියන්නේ අපි උත්සාහ කරන්න කියනවා පුළුවන් තරම් භාවිතය අඩු කරන්න. ඒ තමයි පළවෙනි R අකුරු reduce කියලා. ඊට පස්සේ එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දැනට මේ ලබා දෙන වේස් ප්‍රමාණය කසල ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. මිනිස්සු ප්ලාස්ටික් භාවිතය අත්හැරියොත් එහෙම අවම කරොත් එහෙම කසල ප්‍රමාණයත් අඩු වෙනවා. ඒක සමහර ඒවා අතහරින්න බෑ. අපිට ඒක අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි ඒක භාවිතා කරන්නට ඕනේ. හැබැයි අපි අනවශ්‍ය ප්‍රමාණයට මේක භාවිතා කරන්නේ නැහැ. පුළුවන් තරම් රිඩියුස් කියලා අපි කියනවා. එතකොට දැන් ඔකට අලුත් තව ආරයකට එකතු වෙලා දෙනවා රීතින්ක් කියලා. රීතින්ක් කියලා කියන්නේ නැවත සිතා බලන්න ඔබට මේ ද්‍රව්‍යමද අවශ්‍ය වෙන්නේ වෙන විකල්පයක් තිබේද කියලා. ඒ තවත් ඒක දැන් මේ ඕනම සංකල්පයක් දිනු වෙනවනේ. ඊට පස්සේ දෙවෙනි එකෙන් කියවෙන්නේ රීයූස් කියලා. කියන්නේ අපි ගන්න ඕනෙම ද්‍රව්‍යයක් නැවත නැවත භාවිතා කරන්න. අර මම කලින් කිව්වා වගේම අර අපි ගත්තොත් එම් පෙට් බොටල්ස් වතුර බෝතල් නැවත නැවත භාවිතා කිරීම තමයි යෝග්‍ය වෙන්නේ. එකපාරක් භාවිතා කළා කසල ගොඩට එකතු කිරීමට වඩා. ඒක තමයි ඒකේ තියෙන தත්ත්වය. දැන් හැබැයි සමහරු කියන ඒකෙන් නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනවා මේ විසයි අර එහෙම කියලා. හැබැයි මේකේ වෙනවා නම් විස වෙන්න පුළුවන් එකම தත්ත්වය තමයි මේ ප්‍රොෆෙසර් රෝසා මේ ප්ලාස්ටික් බෝතලෙට ඩිරෙක්ට් සන්ලයිට් ඒ කියන්නේ කෙලින්ම පතනය වෙන සූර්යාලෝකයේ වැටීම නිසා යම්කිසි හායන ක්‍රියාවලියක් වෙන්න පුළුවන් මේක අල්ට්‍රා වයලට් වලට. ඉතින් එහෙම වෙලා ගත්ත බෝතලයක් සමහරකට පානය කිරීමෙන් ඒක එක පුද්ගල සාධකයක් මත රඳා පවතිනවා යම් යම් ආබාධ ඇති වෙන්න පුළුවන්. හැබැයි මම දන්නේ කිසිම කෙනෙක් එහෙම කරයිද කියලා බීමට ප්‍රථමයෙන් සූර්යාලෝකයට වැටෙන ඉඩ හැරලා
පානය කිරීමක් අපි සාමාන්‍යයෙන් අපේ සිද්ධ වෙන්නේ නැහැ. නිසා ඒක සාමාන්‍යයෙන් මේක ගොඩක් සේෆ් මැටීරියල් එකක්. මේක එහෙම අපි දැකලා නැහැ. ඊළඟ කාර්යය තමයි වැදගත්ම දේ තමයි මේ රීසයිකල් කරන්න කියලා. ඒ කියන්නේ පුළුවන් තරම්ම බලන්න ඕනේ උත්සාහ කරන්න අපි අඩු කරලා භාවිතා කරන්න. ඊට පස්සේ උත්සාහ කරන්න ඕනේ ගන්න එක නැවත නැවත දැන් ඔය අපි ඔය ෆේස් මාස්ක් එක උනත් බලන්නකෝ අපි සාමාන්‍යයෙන් එකපාරක් භාවිතා කරලා විසි කරන්න එපා මේක පරිසරයට. මොකද ඒ වලට දි รา පත් වෙන්න යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ නිසා හැකියාවක් තිබේද නැවත නැවත පරිහරණය කරන්න. දැන් මම එක දෙයක් තෝරගත්ත සමහරු කියන සමහර ෆේස් මාස්ක් එකපාරයි පාවිච්චි කරනකොට ඊට පස්සේ විසි කරනවා කියලා. හැබැයි ගොඩක් ඒවා නැවත සෝදා භාවිතා කළ හැකි. ඒවා සෝදා භාවිතා කරන්න. තව ක්‍රමයක් තියෙනවා මේ සැනිටයිසර්ස් පොඩ්ඩක් මේකට ස්ප්‍රේ කරලා හොඳ සූර්යාලෝකයේ පතනය වෙන තැනක තිබ්බොත් මේකේ විස බීජ සහරණය වෙනවා. ඒ නිසා අපිට ඔය සාමාන්‍ය අඩු වියදම් ඒ කියන්නේ රුපියල් ඔය 20 40ට 50ට තියෙන ඒවත් එක වතාවකට වඩා වැඩි ප්‍රමාණයක් අන්න ඒ ආකාරයට භාවිතා කරොත් එහෙම ඒවා අපද්‍රව්‍යයක් විදිහට පරිසරයට එකතු වීම අවම කරගන්න පුළුවන්. මොකද දැන් මේක අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙලානේ. මොකද ෆේස් මාස්ක් එකක් නැතුව පාරේ ගමන් කරන්න බෑ. ලංකාව විතර නෙමෙයි. ලෝකේ හැම තැනකම මේ ප්‍රශ්නේ තියෙනවා. එහෙනම් අපේ දැන් ෆේස් මාස්ක් භාවිතය ඉතා ඉහළ ගිහිල්ලා. ඉදිරියට තව වැඩි වෙයිනේ. ගෙදර අපේ එක ගෙදර පවුල කට්ටියටත් ගෙදර ඉන්න බෑ ෆේස් මාස්ක් එකක් නැති තත්ත්වයට අපි අදපත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ද්‍රව්‍ය කළමනාකරණය කිරීමත් වැදගත්. අපි දැන්ට කියන්න පුළුවන් සියලු දෙනාම මේක භාවිතා කරන්න. සියලු දෙනාම අත් සෝදන්න. සියලු දෙනාම සැනිටයිසර්ස් භාවිතා කරන්න. හැබැයි සැනිටයිසර්ස් සහ සබන් කියලා කියන්නේ දෙකම රසායනික ද්‍රව්‍ය. ඒතර අපි විශාල විදියට පරිසරයට මේවා එකතු කරනවා. තවම කවුරුත් දන්නේ නැහැ මේසේ අනවශ්‍ය ප්‍රමාණයකට සබන් සහ සැනිටයිසර්ස් භාවිතා කිරීමෙන් තව කාලයකට පස්සේ තමයි අපිට යම්කිසි රෝග ලක්ෂණයක් එනවා නම් එන්නේ. එතකොට තමයි දැනගන්නේ මෙන්න මේ කාලේ මෙහෙම COVID-19 කියලා එකක් තිබ්බා. ඒ කාලේ මෙහෙම රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන නිසා මේ සමහරකට කිසිම දෙයක් නොවෙන්නත් පුළුවන්. මොකද භාවිතා කරන මේ අවස්ථාවේ භාවිතා කරන රසායනික ද්‍රව්‍ය බොහොම සෞම්‍ය රසායනික ද්‍රව්‍ය නිසා. අන්තික රත් කිරීම මුකුත් කරන්නෙත් නැති නිසා මිශ්‍ර කිරීම කරන්නෙත් නැති නිසා. නමුත් ඒක තමයි ඒ කාරණේ. ඒක අපි හුඟක් දුරට උත්සාහ කරනවා රීසයිකල්. දැන් අපි ප්ලාස්ටික් කර්මාන්තකරුවෝ මේ නිසා මේ ස්ලයිඩ් එකේ තියෙන දැන් ඒගොල්ලෝ මේ එකපාරක් භාවිතා මේ නැවත භාවිතා කරපු භාණ්ඩ මගින් අලුත් භාණ්ඩ නිෂ්පාදනය කරනවා. දැන් විශේෂයෙන්ම ඔය ප්ලාස්ටික් ඔය මේ පෙට් බෝතල් වලින් එහෙම ඒවා රාශියක් එකතු කරලා ඒකෙන් කාපට්ස් හදනවා. එතකොට කාපට් එකේ තියෙන්නේ අර කලින් භාවිතා කරලා තියෙන දේවල්. ඊට සමහර නිෂ්පාදන කරන්න පුළුවන් රීසයිකල් කරලා තියෙන ප්ලාස්ටික් එකට එකතු කරන්න පුළුවන්. හැබැයි මම අවවාදයක් විදිහට දෙනවා මේක ගොඩක් වෙලාවට මම මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට කිව්වම මේගොල්ලෝ මේක නෙච්චර දෙයක් කියන්නේ අපි ගන්නොත් මේ මොනවා හරි අපි ගත්තොත් ෆුඩ් අයිටම්ස් ඒ කියන්නේ අපි කෑමට ගන්න ප්ලාස්ටික් දේවල් භාවිතා කරන සියලුම දේවල් අනිවාර්යයෙන්ම සුදු පාට වෙන්න ඕනේ. එහෙම නැත්තම් සීතෘ ඒ කියන්නේ පාරදෘශ්‍ය වෙන්නට ඕනේ. පාරදෘශ්‍ය බව තියෙන එකක අපිට ආහාර ලබා ගැනීම කරන්න නැත්තම් අර ඉස්සෙල්ලා කතා කරලා බ්‍රිලියන්ට් වයිට් ඊටාම සුදු පැහැති එකක් තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා දැන් අපි දැකලා තියෙන යෝගට් හැඳි මේක ඊටා විශාල විදිහට මම දැකලා තියෙනවා. සමහර දරුවෝ යෝගට් හැඳ දෙනවා කළු පාටයි. මේ කිසිසේත්ම නොකළ යුතු දෙයක්. යෝගට් හැඳ අනිවාර්යයෙන් සුදු පැහැති වෙන්නට ඕනේ. ඒක මොකද විශේෂයෙන්ම අපි යෝගට් හැඳ අරගෙන දාන්නේ මුඛය තුලට දානවා, කට ඇතුලට දානවා අපේ භාෂාවෙන් කිව්වොත් එහෙම. සමහරු මේක හයියෙන් හපනවත් එක්ක ප්ලාස්ටික්නේ පොඩි ඒකේ පොඩි රසාස්වාදයකුත් ගන්න පුළුවන්. හැබැයි මේ වර්ණක දාලා තියෙනවා එතකොට. කාබන් බ්ලැක් දාලා තියෙනවා. සුදු පාට එක තමයි ඊටාම අපි සාමාන්‍ය කියන එඩිබල්. ඒ කියන්නේ ආහාරයට සුදුසු මට්ටමේ දින අන්න ඒ ප්ලාස්ටික්ස් විතරයි. ඒකින්ද මේ වර්ණවත් භාවයක් සහිත ප්ලාස්ටික්ස් වල ආහාර ඇසුරීම පවා තරම්ම හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා මේවත් අපේ සමාජයේ මේවා දැනගන්නට ඕනේ. ඒ නිසා තමයි අපි දැන් කියන්නේ දැන් කොහොම වුණත් මේ අර කාපට් හදා ගන්න පුළුවන් අර විසිකරන ඒවා නැවත එකතු කරලා මේ රබර් හෝසස් හදා ගන්න පුළුවන්. මොකද ඒවා අපි සාමාන්‍යයෙන් අතහැරලා අපිට වෙනත් දේවල් කරගන්න පුළුවන්. ඒ නිසා ඒක අපිට අර්බුදයක් ඇති වෙන්නේ නැහැ. දැන් මේක මේ අලුතෙන් අපි දැන් කොටසක් එකතු කරලා තියෙනවා මේකටම අර මම කලින් කිව්වා වගේ රීතින්ක් වගේම රිකවරි කියලා. කියන්නේ පුළුවන් තරම්ම මේකේ තියෙන දේවල් කොහොමද අපි නැවත අපිට භාවිතා කරන්න කියලා. දැන් එක ස්ථානයක් අපි හැමදාම කතා කරපු දෙයක් තමයි මෑස් එක. ඒ කියන්නේ ඝනයක් තියෙනවා නම් මේක එනර්ජි කරන්න පුළුවන්. ඒ නිසා දැන් අලුතෙන් ප්‍රවණතාවයක් ලෝකේ ඇවිල්ලා තියෙනවා මේ ඝන අපද්‍රව්‍ය එකට එකතු කරලා ඒකෙන් එනර්ජි හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒක තමයි රිකවරි කියලා අපි කියන්නේ. ඒකත් අපි කරනවා. දැන් ඒකටත් කරගන්න බැරි වෙලා ඒ කාරණා මුකුත් කරගන්න බැරි නැත්නම් සමහර අය ලෑන්ඩ් ෆිල්ස් විදිහට කියන්නේ ඔය මේ මොනවාද වගුරු බිම් පිරවීම සඳහාත් මේවා භාවිතා කරන මේ ඒ කියන්නේ මුදාහරින ඒ කියන්නේ කසල විදිහට තියෙන ප්ලාස්ටික් ඒ කලමනාකරණය කරගන්න හැටි තමයි මේ. ඒ නිසා මේ
නිවැරදි කසල කළමනාකරණයක් තියෙනවා නම් ප්ලාස්ටික් භාවිතය එච්චර අර්බුදයක් නෙමෙයි. දැන් අපි රටක් ලංකාව වගේ රටක් ගත්තොත් එimhe ඇත්තටම අපි ප්ලාස්ටික් තරම් විශාල ප්‍රමාණයක් භාවිත කරන රටක් නෙමෙයි. නමුත් අපි ගත්තොත් මේ ඇමරිකා එක්සත් ජනපදයේ ජපානය ඒ වගේ රටක එක තනි පුද්ගලයෙක් අපේ රටක වගේ 3 ප්‍රමාණයක් නැත්නම් 5 ගුණයක වගේ ප්‍රමාණයක් ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිත කරනවා. නමුත් ඒ අය ඉතා විශිෂ්ට විදිහට ඒවා කළමනාකරණය කරනවා. මේ විශේෂයෙන්ම තුන්වන ලෝකයේ රටවල් වල සහ දුප්පත් රටවල් වල තමයි විශේෂයෙන් මේ අර්බුදය ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම සමහර රටවල දියුණු රටවලුත් ඒවා කරනවා. ඒගොල්ලෝ අර මුහුදට ප්ලාස්ටික් මුදා හැරලා අද විශාල අර්බුදයක් ඇති වෙලා තියෙනවා. මුහුදෙත් විශාල ප්ලාස්ටික් ප්‍රමාණයක් එකට එකතු වෙලා තියෙනවා මුහුද සාගරය තුල. ඉතින් මේ නිසා මේ මිනිසාගේ ක්‍රියාකාරීත්වයත් වැදගත් වෙනවා. ඇටිටියුඩ්ස් කියන එක කියන්නේ අපි විසින්ම ස්වයං විනයක් හදාගත්තේ නැත්නම් මොන ද්‍රව්‍ය කොයිතරම් හිතකර වුණත් අහිතකර වුණත් මේක අපේම විනාශය සඳහා අපි භාවිතා කරන වගේ අදහසක් තමයි අපිට දැනෙන්නේ. ෆෝම් වැටෙන්නේ ප්ලාස්ටික් එකටද? ප්ලාස්ටික්. ඒක ඇවිල්ලා පොලිස්ටයිරීන් කියන එක අර මං පෙන්නුවේ 5 වෙනි කාණ්ඩය යටතේ වැටෙන්නේ. මේ 6 වෙනි කාණ්ඩය යටතේ වැටෙන්නේ. ඒකත් ඊටාම හොඳ එකක් රිජිෆෝම් කියන එක. ඒක භාවිතා කරන්න පුළුවන් විශේෂයෙන්ම ඔය අර අපි දැන් ඔය මේ ශීත තත්ත්වය පවත්වාගෙන ඉන්න කූල් බොක්ස් තාප කුසන්නායක කූල් බොක්සස් විදිහට අපි ඒක භාවිතා කරනවා. අපේ ප්‍රශ්නේ තියෙන්නේ මේවා අපි විසි කරනවා පරිසරයට. ඒ සිදු නොකළ යුතුයි. දැන් නම් මම හිතන්නේ හුඟක් ප්‍රාදේශීය සභා නගර සභා ඒගොල්ලෝ වෙනම දවසක එනවා ප්ලාස්ටික් ටික එකට එකතු කරන්න. ඉතින් එහෙම එකතු කරලා මේක ප්‍රතිචක්‍රීකරණය කරලා අඩුවෙන් භාවිතා කරලා නැවත නැවත භාවිතා කරලා අපි එහෙම කරොත් තමයි මම හිතන්නේ නිවැරදිව මේ කසල කළමනාකරණය කරගන්න පුළුවන් වෙන්නේ. අධිවේගී මාර්ගවල මම දන්න එක්සිට් එකේ දාලා තියෙනවා බෝතල් ඕනනම් දාලා. දැන් අලුතෙන් ඒක ඇවිදිනවා. ඒ කියන්නේ සමහර ආයතන ආරම්භ කරලා තියෙනවා විවිධ මේ ප්‍රෝග්‍රම්ස් පාවිච්චි කරලා තියෙනවා මේ මිනිසුන් කසල විසිකිරීම නතර කිරීම සඳහා. ඒ අය අධිවේගී මාර්ගයේ කෙලවර ඔබගේ ප්ලාස්ටික් බෝතලේ මේ බින් එකට දාන්න කියලා බෝඩ් ගහන එක ඉතා සාර්ථකයි. ඔවුන් ඉතා දවසකට ඉතා විශාල ප්‍රමාණයක් විශේෂයෙන් පෙට් බෝතල් එකතු කරනවා. එතකොට ඒක කෙලිම ප්‍රතිචක්‍රීකරණය සඳහා යවන්න පුළුවන්. සමහරු නම් මේවා කනකටවත් ගන්නෙ නෑ. සමහරු නම් මේ දවස්වල කන් කඩා වැටිලා වගේ ඉන්නේ. ඒ කන් කඩා වැටෙන්නේ මොකද කියලා කවුරුත් දන්නවනේ. අපි කන ගැන කතා කරලා පටන් ගත්තේ ශබ්දය ගැන කතා කළා, ශබ්ද දූෂණය ගැන කතා කළා, පරිසර දූෂණය කියන පුළුල් මාතෘකාවේ අනු මාතෘකාවක් තමයි ශබ්ද දූෂණය. ඊට පස්සේ අපි පරිසර දූෂණය ගැන කතා කරන්න පටන් ගත්තා. මේක පාඩම් පොතේ තියෙන පාඩමක්. විශේෂයෙන් විභාගයට පිළිතුරක් ලියද්දී අද ටෙලිවිෂන් ඉස්කෝලේ ආගෙන හිටියනම් අමතර කරුණු රැසක් ඔබේ පිළිතුරට එකතු කරන්න පුළුවන්. විශේෂයෙන් රචනාමය ප්‍රශ්න සඳහා ඊටා වැදගත් කරුණු, ඊට අමතරව බහුවර්ණ ප්‍රශ්න වෙන්න පුළුවන්, වෙනත් ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ සියල්ල සඳහා ඊටා වැදගත් කරුණු රැසක්, කරුණු මාලාවක් මේ වැඩසටහන් පෙළ හරහා මතු වුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය SRD රෝස මහත්මයාට අපේ ගෞරවය ස්තුති පුද කරනවා. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා රසායන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලේනගේ මහත්මයාට අපේ ගෞරව ස්තුති පුද කරනවා. ඒ වගේම ප්‍රකට ජීව විද්‍යා අධ්‍යක්ෂක තිස්ස ජනනායක මහත්මයාට අපේ ගෞරව ස්තුති පුද කරනවා. නැවතත් ITN ටෙලිවිෂන් ඉස්කෝලේ මුණ ගැහෙනතුරු සමු ගන්නවා. ආයිබෝවන්.